මෙන කෙනෙකුට මොනවද කල්පනාකාරී විය යුත්තේ සහ මොනවද බලන්න ඕන කියන දේවල් අපි කතා කරා. ඒක පොඩ්ඩක් සමහරලාට අද අලුත් කට්ටිය ඉන්න පුළුවන් නිසා මම පොඩි ප්‍රසන්ටේෂන් එකක් ඩොක්ටර් නයන මට ෂෙයා කරා පොඩ්ඩක් මේ බ්‍රීෆ් කරන්න කියලා. මම ඒක මුලින්ම ෂෙයා කරන්නම්. මේකේ තියෙන්නේ ආපහු බර්ඩ් වොචින් කරන්න පටන් ගන්න කෙනෙක් මොන වගේ පොයින්ට්ස්ද කන්සිඩර් කරන්න ඕන කියලා කුරුල්ලෙක් අඳුරගන්න සහ ස්ටඩි කරනකොට එතකොට මෙතන පෙන්නලා තියෙන්නේ බේසික් ටොපෝග්‍රෆි එක කුරුල්ලෙක්ගේ. සාමාන්‍යයෙන් අපි දකින කුරුල්ලෙක් හඳුන්වන්න සහ එයා ඩිස්ක්‍රයිබ් කරන්න පාවිච්චි කරන ටර්මිනොලොජිස් එක තමා තියෙන්නේ. එතකොට මොකද ඒගොල්ලොන්ගේ තියෙන එක එක ෆීචර්ස් කොහොමද මේ කුරුල්ලෙක්ගේ වෙන්වෙන් වශයෙන් අපි අයිඩෙන්ටිෆයි කරනකොට සහ රිපෝට් කරනකොට කොහේ හරි නෝට්බුක් එකක් හරි ලියා ගන්නකොට මේ වගේ කියන්නේ එයාගේ එක එක පාර්ට්ස් එක ඇකියුරේට් ඩිස්ක්‍රිප්ෂන් එකකට යන්න පුළුවන්. එතකොට මේක සාමාන්‍ය ඕනටොලොජි තියෙන පොතක ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. ඒක නිසා මේක පිළිබඳ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මේ වගේ ටර්මිනොලොජිස් පාවිච්චි කරලා ඒගොල්ලෝගේ උදාහරණයක් විදිහට නළල, forehead, එතකොට හිස මුදුන, crown, මේ සයිඩ් එක බ්‍රීෆ් සිඩ කරන්න ඕනේ බර්ඩ් අයිඩෙන්ටිෆිකේෂන් වලදී කියලා. පළවෙනි කාරණේ තමා සයිස් එක. එතකොට ගොඩක් ඉම්පෝර්ටන්ට් කුරුල්ලේ කොච්චර සයිස් එක වෙනවද කියන එකට අපිට ඇක්චුවල් මෙෂර්මන්ට් එකක් ගන්න බෑ. හැම වෙලාවෙම රිලටිව් මෙෂර්මන්ට් එකක් තමයි ගන්නෙ. ඒ කියන්නේ අපි දන්න කියන සතෙකුට සාපේක්ෂව කොච්චරද කියන එක තමයි අපිට තීරණය කරගන්න වෙන්නේ. අපි ෆීල්ඩ් එකේදී ඒගොල්ලෝ මෙෂර්මන්ට්ස් කරන්නේ නැත්තම්. එතකොට මේ තියෙන්නේ මේක පෙන්නලා තියෙන්නේ කොහොමද සයිස් එකත් එක්ක වේරි වෙන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට මේ පැත්තේ මෙතන පෙන්නලා තියෙන්නේ ඔක්කොම ෆොරස්ට් බර්ඩ්ස්ලා. ඒ කියන්නේ කැලෑවක වෙන කුරුල්ලෝ. එතකොට මේ උඩාම ප්‍රමාණය පිලලිච්චෙක්ගේ ඉඳන් මේ තියෙන්නේ ලාතුඩු පිලලිච්චගේ ඉඳන් මොනරෙක් වෙනකන් සහ වලි කුකුලෙක්, ඒ වගේම සර්පරාජාලියෙක්, සර්පන්ටීගල්, එක එක කුරුල්ලන් වර්ග ප්‍රමාණාත්මකව කොහොමද ඒගොල්ලෝගේ සයිස් එක වේරි වෙන්නේ කියන එක ගැන අයිඩියා එකක් හැම වෙලාවෙම අපි ගාව තියෙන්න ඕනේ. එතකොට මූලිකවම කුරුල්ලෙක් අඳුර ගන්න පාවිච්චි කරගන්න ලේසි ප්‍රමාණය නිසා එයාව වෙන් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ තෙත්බිම් ආශ්‍රිතව දකින්න ලැබෙන කුරුල්ලෝ. එතකොට මේ තියෙන්නේ ලිටල් ඊග්‍රට් කෙනෙක්, ඒ කියන්නේ කොක්කෙක්ගේ ඉඳන් බ්ලැක් නෙක් ස්ටෝක්, අලි මානාවා කියලා කියන්නේ බ්ලැක් නෙක් ස්ටෝක්ට එනකන්. බ්ලැක් නෙක් ස්ටෝක් කියන්නේ ලංකාවේ ඉන්න ලොකුම උසම කුරුල්ලෙක්. ඒ වගේම පෙලිකන්, ඒ වගේ විශාල කුරුල්ලොන් ඉඳන් ලිටල් ස්ටින්ට්, ඒ කියන්නේ පොඩි හින්න වෙනකන් ලිටල් ස්ටින්ට් කියන්නේ ගොඩාක් කුඩා කුරුල්ලෙක්. ඒ වගේ මේගොල්ලෝගේ ලොකු වේරියේෂන් එකක් තියෙනවා. ඒ ගැන පොඩි අයිඩියා එකක් තියෙන්න ඕනේ කොහොමද කුරුල්ලොන්ගේ ප්‍රමාණය එකිනෙකාට සාපේක්ෂව වෙනස් වෙන්නේ කියලා. එතකොට අපිට නොදන්න කෙනෙක් දැක්කත් එයාගේ සාමාන්‍ය සයිස් එක ගැන අයිඩියා එකක් තියෙනවා නම් එයා කොච්චරක් වෙනස් වෙනවද කියන එකෙන් ලොකු උපකාරයක් ගන්න පුළුවන් අයිඩෙන්ටිෆිකේෂන් වලට. මම මේක කලිනුත් ගිය පාරත් කතා කරා බොඩි ෂේප් එක. ඒක මම වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙතන. ඊළඟ වැදගත් කාරණයක් තමයි බීක්. ඒ කියන්නේ හොටේ හැඩය. එතකොට ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ හොටේ හැඩය කියන එක බර්ඩ් අයිඩෙන්ටිෆිකේෂන් වලට ගොඩාක් වැදගත් වෙනවා. මොකද සමහර
එක වගේ ස්පීසිස් ඉන්නවා ඒගොල්ලොන්ගේ මේ හොටේ සාපේක්ෂ ප්‍රමාණය මූණට සාපේක්ෂව හොටේ දිග ඒකේ හැඩය ඊළඟට මේ සමහරු ඉන්නවා මේ වගේ හොටේ එක තැනක පොඩි ඉදිමුමක් වගේ තියෙනවා. ඒතකොට ඒකේ ප්‍රමාණය ඒක පිහිටන්නේ හොටෙන් මැද දුරකදීද භාගයක් දුරකදීද නැත්නම් තුනෙන් එකකදීද කියන එක මත බව එක සමාන පක්ෂි විශේෂ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒවා අපි ඉස්සරහට කතා කරමු. ඒවා ගොඩක් කියන්නේ ඇඩ්වාන්ස් අයිඩෙන්ටිෆිකේෂන් වලට ගියහම තමයි ඒ වගේ ඒවා වුණ වෙන්නේ. එක වගේම ඉන්න ස්පීසිස් වෙන් කරගන්න. ඉතින් මේ වගේ බීක් එකේ ෂේප් එක ගොඩාක් වැදගත් වෙනවා අයිඩෙන්ටිෆිකේෂන් වලට. එතකොට ඒක එකක් තමයි ඒගොල්ලොන්ගේ ආහාර රටාව සහ ඒගොල්ලොන්ගේ චර්යාවන් එක්ක තමයි බැඳිලා තියෙන්නේ ඒක. ඒකත් වැදගත් කාරණාවක් අයිඩෙන්ටිෆිකේෂන් වලට. ඊළඟට තව දෙයක් තමයි මේ කකුලේ පාදයේ හැඩය ගැන මේ ගොඩාක් වැදගත් වෙනවා. ආපහු මම නැවතත් කියන්නේ මේ හැම ෆීචර් එකක්ම ගොඩාක් ඉම්පෝටන්ට්. මම ගිය පාරත් පොඩ්ඩක් මේක පැහැදිලි කරා. උදාහරණයක් විදිහට සමහර වෙලාවට මේ පක්ෂියෙක්ගේ පිටිපස්සේ තියෙන නියපොත්තේ දිග සාපේක්ෂ දිග පවා වැදගත් වෙනවා. මේ ඒගොල්ලෝ සෙපරේට් කරගන්න එක සමාන ස්පීසිස් වුණාම උදාහරණයක් විදිහට අපිට දැන් මොනරෙක් සහ වලිකුකුලෙක් වෙන් කරගන්න එච්චරම ඩීටේල්ස් වලට යන්න අවශ්‍ය නැහැ. නමුත් එකම වර්ගයේ උදාහරණයකට පිපිට්ස්ලා ගත්තොත් වැරටිච්චොන්ගේ පිපිට්ස්ලාගේ එක වගේමයි ඒගොල්ලොන්ගේ මේ ප්ලුමේජ් එක. එතකොට අපිට අනිවාර්යෙන් ඕන වෙනවා මේ වගේ බොහොම එක එක්කෙනාගේ ෆයින් ඩීටේල්ස් ඒගොල්ලෝ වෙන් කරගන්න. ඊළඟට අනිත් කාරණාව තමයි වලිගේ ෂේප් එක අපිට වැදගත්. ටේල් ෂේප් එක දැන් අද අපි කතා කරන්න යන්නේ බී ඊටර්ස්ලා ගැන. එතකොට බී ඊටර්ස්ලාගේ මේ ටේල් ෂේප් එක ඔයගොල්ලොන්ට මෙතන පේනවා. පොඩි මැද එක ෆෙදර් එකක ෂාෆ්ට් එක දිග වෙලා තියෙනවා. එහෙම නැත්නම් ෆ්ලයි පැරඩයිස් ෆ්ලයි කැචර්ස්ලා එහෙම නැත්නම් සිවුරු හොරා සුදු රෙදි හොරාගේ ඔයගොල්ලෝ ගොඩක් අය දැකලා ඇති. මේ වගේ දිග ටේල් ෆෙදර්ස් තියෙනවා. ඒ වගේම කවුඩොන්ගේ ගත්තොත් කවුඩොන්ගෙත් එහෙමයි. ඉතින් ඒ ෂේප් එක ගොඩාක් වැදගත් වෙනවා. සහ උදාහරණයක් විදිහට දැන් ස්විෆ්ට් වැහිලිහිණින්ගේ ස්තුරිතීන්ගේ ගත්තොත් එහෙම ස්විෆ්ට්ලාගේ මේ වලිගේ තියෙන V ෂේප් එක කොච්චර ගැඹුරකට තියෙනවද? ඒක ෂැලෝ ෂේප් එකක්ද ඩීප් ෆෝක් එකක්ද කියන එක ගොඩක් වැදගත් අයිඩෙන්ටිෆිකේෂන් වලට. ඒ වගේම තාම වැදගත් දෙයක් තමයි තටුවල හැඩය. එතකොට මේක ගොඩක් ෆීල්ඩ් එකේ බලලා පුරුදු වෙන්න ඕනේ. එක එක කුරුළු බර්ඩ් ගෲප්ස් වල වින් ෂේප්ස් වෙනස් වෙනවා එක එක විදිහට. එතකොට මේ තටුවල හැඩය කියන එක ගොඩක් වැදගත් සහ ඉම්පෝටන්ට් මේ අපි බර්ඩ් අයිඩෙන්ටිෆිකේෂන් කරනකොට. එතකොට මේක ගොඩක් වැදගත් වෙනවා අපි ෆීල්ඩ් ගයිඩ් එක පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් ගොඩක් ඒ කියන්නේ මම ගිය කලිනුත් කිව්ව එකයි තත්ත්වයෙන් උසස්. ඒ කියන්නේ ඒකේ ඇඳලා නම් තියෙන පින්තූර ඒවා નિયમિત අනුපාතයට નિયમિત හැඩයට ඇඳලා තියෙන එක හැම වෙලාවෙම පාවිච්චි කරන්න. නැත්නම් ඒක හරියට නිකන් දලව ඇඳලා තියෙන එකකින් අපිට ලොකු අවබෝධයක් ගන්න බැහැ. සහ ඒක ගැන නිසි අවබෝධයක් ගන්න අමාරුයි ඒ වගේ එකකින්. ඊට අමතරව මේ වගේ කුරුල්ලොන්ගේ ක්‍රෙස්ට් එකක් තියෙන්න පුළුවන්. උඩට මෙහෙම ඉසවෙච්ච පෙදි කීපයක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් වොටල්ස් තියෙන්න පුළුවන්. මේ වගේ කර්මලයක් වගේ තියෙන්න පුළුවන්. ඊළඟට මේ වගේ ෂීල්ඩ් එකක් තියෙන්න පුළුවන් සමහර සත්තුන්ගේ උඩ නිකන් ඉදිරිපසින්. ඉතින් ඒ වගේ විශේෂ ස්ට්‍රක්චර්ස් තියෙනවා හිසේ සහ මූණේ. ඉතින් ඒ වගේ ඒවත් උපකාරී වෙනවා. ඒ වගේ හැඩය උපකාරී වෙනවා. අඳුර ගන්න උදාහරණයක් විදිහට අපි සැලලිහිණියා සහ ලංකා සැලලිහිණියා සහ අපේ ඉන්න අනිත් පොදු සැලලිහිණියා කොමන් හිල් වයින්ගෙන් ශ්‍රී ලංකා හිල් මයින වෙන් කරගන්න මේ තියෙන කර්මලේ වගේ ඒවා වැදගත් වෙන. ඒ වගේ ෆීචර්ස් තියෙනවා. ඒව ගැන අවබෝධය යොමු කරන්න ඕනේ. කොහොමත් කලර් එක කියන්නේ ප්ලුමේජ් එක අපිට කොහොමත් මම ගිය පාරත් කතා කරා වැදගත් වෙන ෆීචර් එකක්. සහ මම ෆ්ලයිට් එක ගැනත් කලින් පාර කතා කරා. එක එක කුරුල්ලෝ කොහොමද ඒගොල්ලෝ ෆ්ලයි කරන්නේ? තටු ගහමින් ගිහිල්ලා එකපාරටම ග්ලයිඩ් කරන වෙලාවල් තියෙනවා. මේ ෆ්ලයිට් පැටර්න් එක කියන එක ගොඩාක් වැදගත්. විශේෂයෙන්ම ෆ්ලයිට් පැටර්න් එක අපිට වැදගත් වෙන්නේ ගොඩාක් දුර ඉන්න කුරුල්ලා අඳුර ගන්න. මම මතක ඇති ගොඩ දෙනකොට අපි ගිය පාර කතා කරා මුහුදේ ඉන්න කෙන පැලැජික් බර්ඩ්ස්ලා බලන්න. එතකොට ගොඩක් වෙලාවට
මේ ෆ්ලයිට් එක වැදගත් වෙනවා. මොකද ඒක වගේම ගෲප් සහ අපිට ගොඩක් ළඟට නොවන ඈතින් බලන්න සිද්ධ වෙන කුරුල්ලෝ ඉන්නවා. ඒගොල්ලෝ අඳුර ගන්න ගොඩක් ලේසි. මේ විදිහට මේ අපිට පුළුවන් නම් ඒගොල්ලෝගේ ෆ්ලයිට් එක හරියට අධ්‍යයනය කරලා ඒක පුරුදු වුණාම. හරි. අනිත් දේවල් නම් ගොඩක් මම කතා කරා කලින් පාර. දැන් අපි අද කරන්න බලාපොරොත්තු වුණ මේකට යන් හරි. අද අපි කතා කරන්නේ parakeets, barbets, beetles and kingfishers. parakeets ලා කියන්නේ ගිරව්. ගොඩ හැමෝම වගේ දැකලා ඇති. barbets ලා කියන්නේ කොට්ටෝරුවෝ. ඊළඟට beetles ලා කියන්නේ බිඟු හරයෝ කියලා කියනවා. කුරුමිනි කුරුල්ලෝ. සහ kingfishers ලා කියන්නේ අපි හැමෝම දන්නවා මේ පිලිහුඩුන් ගැන. එතකොට මම අද මේ ලෙක්චර් එක අපි ප්‍රධාන අරමුණ තමා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සත්වවිද්‍යාඥයන්ගේ සංගමේ අලුතෙන් මේ ෆීල්ඩ් එකට අලුතෙන් එන්න බලාපොරොත්තු වෙන කට්ටියට මේ අයිඩෙන්ටිෆිකේෂන් ගැන මේ අදහසක් දෙන්න තමයි වැඩිපුරම අපි මේ කරන්නේ. ඒක නිසා ගොඩාක් අපි මුලින් පටන් ගන්නේ මේ වගේ ඊටාම පහසුවෙන් වෙන් කරලා අඳුර ගන්න පුළුවන් බර්ඩ් ගෲප්ස් ගත්තේ අපි එකපාරටම ෂෝබර්ඩ්ස්ලා වගේ ඒවට ගියේ නෑ. මොකද ඒක අපහසු වෙන්න පුළුවන් නිසා මේ වගේ පහසු ශබ්ද කාණ්ඩ ඉස්සෙල්ලා බලලා බර්ඩ් ගෲප්ස් බලලා ඊට පස්සේ අපි ටික ටික අමාරු ඒවට යන් කියන එක තමයි මට අපිට මේ සාකච්ඡා කරේ. ඒක නිසා අපි අද parakeetsලා, barbets, beetles and kingfishers යම් අනිත් එක මේ බර්ඩ් ගෲප්ස් වල ඉන්න කුරුල්ලෝ බොහොම ලේසියෙන් බලන්න පුළුවන්. හරි අමාරු නැහැ හොයන්න. සහ අපිට ඉක්මනට අඳුනා ගන්න පුළුවන් මේකේ ඉන්න පක්ෂීන්. එතකොට මම අද ප්‍රසන්ටේෂන් එකට දාලා තියෙන සියලුම පින්තූර මම ඉන්ටර්නෙට් එකෙන් අරගෙන තියෙන්නේ. එතකොට ඒ සියල්ලගෙම අයිති අදාළ ඡායාරූප ශිල්පීන්ට එන්න ඕන. හරි අපි පටන් ගමු මුලින්ම parakeetsලා ගැන. parakeetsලා කියන්නේ අපේ රටේ ඉන්න ගිරව්. එතකොට parrot group එකට තමයි අයිති වෙන්නේ. parrots ලගෙන් ගොඩක් ප්‍රමාණයෙන් කුඩයි. ඔයගොල්ලෝ දැකලා ඇති මැකෝස්ලා ඒ වගේ සාමාන්‍යයෙන් වෙන ඕස්ට්‍රේලියාව, දකුණු ඇමරිකාව, අප්‍රිකාව රටවල් වල ඉන්න parrotsලා ගොඩාක් ප්‍රමාණයෙන් ලොකුයි. පොඩි විශේෂත් ඉන්නවා. නමුත් අපේ ඉන්නේ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ parakeetsලා. ඒක නිසා parakeet කියන්නේ ඒගොල්ලෝ පොඩ්ඩක් normal parrotsලාට වඩා size එකෙන් කුඩයි. ලෝකේ පුරා ස්පීසීස් 115ක් වගේ ඉන්නවා කියලා තියෙනවා. මම ගොඩක් මේ scientific nomenclature taxonomy details කියන්නේ නැහැ. මොකද ඕන කෙනෙකුට නම දන්නවා නම් ඒවා ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්න පුළුවන්. ෆීල්ඩ් එකේ මේගොල්ලෝ අඳුර ගන්න විදිය ගැන තමයි වැඩිපුරම අද මේක කතා කරන්නේ. අලුතෙන්ම මේ ෆීල්ඩ් එකට එන කට්ටියට. එතකොට ගොඩක් ඕගොල්ලෝ ඔක්කොම දන්නවා parakeetsලා ගිරව් සාමාන්‍ය පළතුරු තමයි කන්නේ. ඊට අමතරව ධාන්‍ය වර්ගත් කනවා. සහ ඉන්න විශේෂයෙන්ම ලොරිකීට් ඒ කියන්නේ ගිරාමලිත්ත කියන එක කියනවා. අපි ඉස්සරහට ඉන්නවා බලමු. ලොරිකීට්ලා නෙක්ටා ඒක එහෙම නැත්නම් ගොඩක් වෙලාවට තෙලිජ්ජ කන්සියුම් කරනවා දැකලා තියෙනවා. සහ මල්වල පැණි සමහර වෙලාවට කන්සියුම් කරනවා. මේගොල්ලෝ ඔක්කොම කූඩු හදන්නේ ගස්වල තියෙන බෙනවල. ගොඩක් වෙලාවට ඒ බෙන වෙන එක්ක කොට්ටෝරුවෙක් හරි කෑරලෙක් හරි විසින් හාරපු බෙනයක් හරි නැත්නම් සාමාන්‍ය ස්වභාවිකව හැරිච්ච බෙනයක් තියෙන එකක් තමයි මේගොල්ලෝ පාවිච්චි කරන්නේ නෙස්ටිං වලට. හරි. එතකොට ලංකාවේ parakeetsලා වර්ග 5ක් ඉන්නවා. මේක අනාතරුතුරේ කාට හරි පැහැදිලි නැති තැනක් තියෙනවා නම් පොඩ්ඩක් කියන්න. මැසේජ් එකක් හරි මේකට දාන්න. එතකොට අපිට බලන්න පුළුවන් එන්න නිසා. හරි. ස්පීසීස් 5ක් ඉන්නවා ලංකාවේ. ප්‍රධාන වශයෙන් එතකොට අපි වැඩිපුරම ඉන්න හැමතැනම ඉන්න ගොඩක්ම කොමන්ම එක්කෙනා තමයි රෝස්ට්‍රිං පැරකීට්. එහෙම නැත්නම් කියනවා මාළගිරව කියලා. රෝස්ට්‍රිං පැරකීට් කියලා කියන්නේ යාට.
ලංකාවේ හැමතැනම ගොඩාක් පැතිරිලා ඉන්න කෙනෙක්. ඊළඟට ලබුගිරවා කියලා කියන ඇලෙක්සැන්ඩ්‍රියන් පැරකීට්. එයා තමයි ලොකුම පැරකීට් ලංකාවේ ඉන්න. ඊළඟට ප්ලම් හෙඩඩ් පැරකීට් ලස්සන පැරකීට් කෙනෙක් ඉස්සරහට දෙනවා බලමු. එයා ලංකාවේ වැඩිපුරම ඩ්‍රයි සෝන් එකේ තමයි ඉන්නේ. සමහර වෙලාවට කලාතුරකින් වෙට් සෝන් එකෙත් හම්බ වෙනවා. සහ ලෙයාඩ්ස් පැරකීට් නැත්නම් අලුගිරවා ලංකාවට එන්ඩමික් කෙනෙක්. මෙයා තෙත් කලාපේ තමයි වැඩිපුරම ඉන්නේ. ඒ වගේම සිලෝන් ලොරිකීට් කියන්නේ ගිරා මලිත්තා. එයත් වෙට් සෝන් එකේ තමයි වැඩිපුරම ඉන්නේ. හරි. පළවෙනි කෙනා අපි කතා කරමු රෝස්ට්‍රින්ග් පැරකීට්. එතකොට මං හිතන්නේ මේ ඉන්න අද මේකට සහභාගී වෙලා ඉන්න හැමෝම දැකලා ඇති රෝස්ට්‍රින්ග් පැරකීට්. එතකොට එයා අඳුරගන්න හරි ලේසි. සාමාන්‍ය ගිරවෙක් වගේම තමා. එකම වෙනස තියෙන්නේ සම්පූර්ණයෙන්ම එයාගේ ඇඟ කොළ පාටයි. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා රතු පාට හොටයක් තියෙනවා සහ මෙන්න මෙහෙම බෙල්ලේ මේ වගේ මාලයක් තියෙනවා. අපි මේකට මාළගිරියව කියන එක හැදිලා තියෙන එකයි. එතකොට මේක කළු පාට සහ පිටිපස්සෙන් රතු පාටට මාලයක් පිහිටෙනවා. එතකොට ගෑනු සතාගේ මේක ප්‍රොමිනන්ට්ලි තියෙන්නේ නැහැ. මේ එක්කෝ පේන්නම නැහැ. පිරිමි සතාගේ තමයි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. එතකොට ඒක තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රධානම කාරණා ටික මේ රෝස්ට්‍රින්ග් පැරකීට් අඳුර ගන්න. එතකොට අනිත් පැරකීට්ස්ලා ටික අඳුර ගන්න මෙයාව ඉන්ඩෙක්ස් එකක් විදිහට තියාගන්න. මෙයා තමයි මූලික පැරකීට් විදිහට තියාගෙන මෙයාගෙන් වෙනස් වීම බැලුවා නම් අනිත් පැරකීට්ස්ලා වෙන් කරගන්න හරි ලේසියි. අපි යමු ඊළඟ එක්කෙනාට. මේ තමයි ඇලෙක්සැන්ඩ්‍රියන් පැරකීට්. මම කිව්වේ මෙයා තමයි විශාලම පැරකීට් ලංකාවේ ඉන්න. දැන් මෙයාගේ බැලු බැලමට ඔයගොල්ලොන්ට ටක් ගාලා ඒත් මෙයාත් රෝස්ට්‍රින්ග් පැරකීටුත් එක වගේමයි. නමුත් එක පාටම පේන දෙයක් තමයි මෙන්න මේ ෂෝල්ඩර් පැච් එකක් තියෙනවා. මෙන්න මෙයාගේ මේ උරහිසේ පිහාට්ටේ මෙතන තට්ටේ රතු පාට පැච් එකක් තියෙනවා. එතකොට අපි කලින් කතා කරපු රෝස්ට්‍රින්ග් පැරකීට්ගේ මෙතන රතු පැච් එක නැහැ. එතකොට ඒක තමයි මේ දෙන්නගේ ප්‍රධානම වෙනස. ඇලෙක්සැන්ඩ්‍රියන් පැරකීට්ගේ මෙන්න මේ රතු පැච් එක තියෙනවා. සහ මෙයා ප්‍රමාණයෙන් රෝස්ට්‍රින්ග් පැරකීට් වඩා විශාලයි. ඊට අමතරව මෙයාගේ ශබ්දය නාදය ගොඩක් වෙනස් වෙනවා. ඔයගොල්ලෝට මම කලින් කියද්දි කිව්වා සීනෝ කැන්ටෝ කියලා වෙබ්සයිට් එක. එතකොට ඒකේ සර්ච් කරලා බලන්න ඇලෙක්සැන්ඩ්‍රියන් පැරකීට් සහ රෝස්ට්‍රින්ග් පැරකීට්ගේ කෝල්ස් බැලුවා නම් පැහැදිලිව මේ දෙන්නගේ වෙනසක් තියෙනවා. ඊට අමතරව ගොඩාක්ම එක වගේ මෙයාගේ ගෑනු සතාගේ මාලයක අඩුව පිහිටලා තියෙනවා. හරි. ඊළඟට මේ තමයි එතකොට මෙයා බැලු බැලමටම ඔයගොල්ලන්ට පේනවා විශේෂ මෙයාගේ පිරිමි සතාගේ ප්ලම් හෙඩඩ් රෝසපාත් හිසක් තියෙනවා මෙයාගේ. ගෑනු සතාගේ එහෙම නැහැ. අලු පාට හිසක් තමයි තියෙන්නේ. ඒ හොට රතු පාට නැහැ කහ පාටට. ඒ වගේම විශේෂ කැපිලා පේන මෙන්න මේ රෝස පැහැති හිස තියෙන්නේ නැහැ. ගෑනු සතාගේ මතක අලු පාට හිසක් තමයි තියෙන්නේ. ඒ වගේම මෙයා කලින් කතා කරපු විශේෂ දෙකටම වඩා ප්‍රමාණයෙන් කුඩයි. සහ මෙයාගෙත් මෙන්න මෙහෙම තට්ටේ ෂෝල්ඩර් එකේ තියෙන්න පුළුවන් මේ වගේ ෂෝල්ඩර් පැච් එකක්. ඒ වගේම මේගොල්ලොන්ගේ ටේල් එක කියන්නේ වලිගය ගත්තොත් එහෙම ප්ලම් හෙඩඩ් පැරකීට්ගේ වලිගේ අග මේ වගේ පොඩි සුදු පාට පැච් එකක් තියෙනවා. නමුත් අනිත් ඊළඟට අපිට බලන ලෙයාර්ඩ්ස් පැරකීට්ගෙත් ඒ පැච් එක තියෙනවා. නමුත් මෙයා මේ පිරිමි සතා දැක්කොත් අනිත් පැරකීට්ස්ලා හැමෝගෙම වෙන් කරගන්න පුළුවන් ලොකු ගැටලුවක් නැතුව. මොකද මෙයාගේ මේ රතු පාට හිසින්දා. හරි. ඊළඟ එක්කෙනා තමයි ලෙයාර්ඩ්ස් පැරකීට්. මෙයා අපේ රටට ආවේනික එක්කෙනෙක්. ප්‍රධාන වශයෙන්ම තෙත් කලාපීය වනාන්තරවල තමයි ඉන්නේ. ඒ වගේම සාමාන්‍යයෙන් ගහකොළ හොඳට හැදිලා තියෙන ගම්මානවලත් ඉන්න පුළුවන්. ඒ වගේම වියලි කලාපය ගත්තොත් නිල්ගල ගල්ලොයන ජාතික වනෝද්‍යානයේ ආශ්‍රිත ප්‍රදේශවල ලෙයාර්ඩ්ස් පැරකීට් ඉන්නවා. දැන් මෙයා ගොඩක් වෙලාවට අපිට වැරදියට අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන් එකපාරටම
ප්ලම් හෙඩඩ් පැරකීට්ගේ ෆීමේල් එක්කෙනත් එක පැටලෙන්න පුළුවන්. නමුත් හොඳට බැලුවොත් එහෙම ලෙයර්ස් පැරකීට්ගේ පිට මෙන්ටල් එක ගත්තොත් එහෙම පිට අලු පාටයි. නමුත් ප්ලම් හෙඩඩ් පැරකීට්ගේ කොළ පහට පිටක් තමයි ෆීමේල් එක්කෙනාට තියෙන්නේ. ඒ වගේම මෙයාගේ බෙල්ලේ තියෙනවා මේ වගේ එමරල්ඩ් කොළ එකක්. ඒ කියන්නේ එමරල්ඩ් කොළ බ්‍රයිට් කොළ පාට කොළ එකක් තියෙනවා. ඒ වුණාට ප්ලම් හෙඩඩ්ගේ එහෙම නැහැ. එයාගේ කහ පාටට හුරු පොඩි මාජිනල් ලයින් එකක් විතරයි තියෙන්නේ. මේ වගේ ඉතුරු ඇඟේ ඉතුරු කොටස් ඔක්කොම එකම කොළ පාටක් ගන්නෙ. ඊළඟට ලෙයර්ස් පැරකීට් ගත්තාම එයාගේ අනිත් ප්‍රධාන වෙනස තමයි පිරිමි සතාගේ හොට රතු පාටයි ගැහැණු සතාගේ හොට කළු පාටට හුරුයි. ඒ දෙකෙන් ගැහැණු සතා සහ පිරිමි සතා වෙන් කරගන්න පුළුවන්. පිරිමි සතාගේ හොට රතු පාටයි ගැහැණු සතාගේ හොට කළු පාටට හුරුයි. හැම වෙලාවෙම ප්ලම් හෙඩඩ්ගේ හොට කහ පාටට හුරුයි. එතකොට ඒකත් පාවිච්චි කරන්න පුළුවන් මේ දෙන්න වෙන් කරගන්න. ඊළඟට ඉන්නේ අපේ ගිරා මලිත්තා. මෙයා තමයි පුංචිම සමාජිකයා මේ ගිරා පවුලෙන්. ගිරා මලිත්තා ඔයගොල්ලොන්ට මෙතන පේනවා මේ කෙහෙල් කැනක තමයි මේ වහලා ඉන්නේ. මෙයා ඉතා හරි පොඩි ප්‍රමාණයෙන් ඉතා කුඩායි සහ අනිත් ගෙරවුන්ට වඩා ගොඩක් වෙනස්. එයාට කෙටි වලිගයක් තියෙන්නේ. හරිම දීප්තිමත් වර්ණ තියෙනවා. සහ මෙයා අරගොල්ලොන්ට වඩා ශරීර ප්‍රමාණය කුඩා නිසා එච්චර අමාරු වෙන්නේ නැහැ අඳුර ගන්න. ඉතා තීව්‍ර හඬක් තියෙනවා මේගොල්ලොන්ට. හයි පිච් කෝල් එක කර කර තමයි පියාඹගෙන යන්නේ. පියාඹගෙන යනකොට නම් ගොඩක් වේගෙන් යනවා. නමුත් මේගොල්ලෝ බලන්න පුළුවන් කිතුල් ගස් උඩ වහලා ඉන්නවා. සමහර වෙලාවට peer ගස් රම්බුටන් හැදෙන කාලෙට පල්ලෙහාට එනවා. බොහොම ළඟට බලන්න පුළුවන්. අනිත් කාරණේ තමයි මේගොල්ලෝ ගොඩාක් ප්‍රසිද්ධයි මේ තෙලිජ්ජ බොනවා කියලා. ඒ කියන්නේ කිතුල් මල් මදිනකොට මේගොල්ලෝ ගිහිල්ලා කිතුල් මදින මලෙන් වැස්සෙන මේ තෙලිජ්ජ ගිහිල්ලා හොරෙන් බොනවා. සමහර වෙලාවල් වලට හම්බෙලා තියෙනවා තෙලිජ්ජ බීලා මත් වෙලා මේ තෙලිජ්ජ මුට්ටියට වැටිලත් ඉඳලා හම්බෙච්ච වෙලාවල් තියෙනවා. හරි ලස්සනයි මේගොල්ලෝ තෙලිජ්ජ බොනකොට ඇවිල්ලා මේ ඒක වටේ කැරකි හරි සතුටින් බොනවා. ඒ වගේ මේගොල්ලොන්ට ඉංග්ලිෂ් තව කතා කියනවා හැඟින් පැරට් කියලා. ඒකට හේතුව මේගොල්ලෝ සමහර වෙලාවට නිකන් කකුල් දෙකෙන් එල්ලිලා වවුලෙක් වගේ එල්ලිලා ඉන්න වෙලාවලුත් තියෙනවා. ගොඩක් වෙලාවට පළතුරු කනකොට මල් ඒ පැණියම බොනකොට එහෙම නිසා ඒ නම ඇවිල්ලා තියෙනවා. එතකොට මෙයා අනිත් අයගෙන් වෙන් කරගන්න එක ලොකු ප්‍රශ්නයක් නැහැ. හරි පහසුවෙන් වෙන් කරගන්න පුළුවන්. මෙයා සිලෝන් ලොරිකීට්. ඊළඟට අපි දැන් ඒ තමයි අපේ ඉන්න ගිරව් ටික. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ප්‍රශ්නයක් මොනවා හරි තියෙනවා නම් chat එකේ දාන්න. එතකොට අපිට පැහැදිලි කරගන්න පුළුවන්. හරි. ඊළඟට අපි යන් බාබෙට්ස්ලා කියන්නේ ඇත්තටම බාබෙට්ස්ලා තමයි කොට්ටෝරුව. අපි සාමාන්‍යයෙන් කොට්ටෝරුව කියලා කියනකොට එකපාරටම අපේ සිහියට එන්නේ අර කෑරළු ගැන. ඒ කියන්නේ උල් හොටක් තියෙන දිගටි ඇඟක් තියෙන අය ගැන තමයි අපිට එකපාරටම එන්නේ. නමුත් සැබෑ ඇත්තටම කොට්ටෝරුව කියන්නේ බාබෙට්ස්ලාට, වුඩ්පෙකර්ස්ලාට කියන්නේ කෑරළා කියලා. හරි. එතකොට මේගොල්ලොත් අපේ රටේ ඉන්න කට්ටිය කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ බාබෙට්ස්ලා තමයි ඉන්නේ. එතකොට ඒෂියන් බාබෙට්ස්ලා වර්ග 30ක් විතර ඉන්නවා. මේගොල්ලෝ ගොඩක්ම පළතුරු තමයි කන්නේ. පළතුරු වලත් මේගොල්ලෝ හරි කැමති නුග කියන්නේ ෆිග්ස් කන්න සහ සමහර වෙලාවට කලාතුරකින් කුමින් එහෙමත් කැමට ගන්නවා. මේගොල්ලොන්ට කැවිටිස් හදන්න පුළුවන්. මොකද ඒගොල්ලොන්ට ශක්තිමත් හොටක් තියෙනවා. ඒක නිසා ඒගොල්ලොන්ගෙම කැවිටි එක හදා ගන්න පුළුවන්. සමහරලාට ඒගොල්ලෝ එහෙමම කැවිටි එකක් හදනවා. නැත්නම් වෙන කුරුල්ලෙක් හදපු කැවිටි එකක් මොඩිෆයි කරලා ගන්න වෙලාවලුත් තියෙනවා. එතකොට අපේ රටේ වර්ග 4ක් ඉන්නවා බාබෙට්ස්ලා. බ්‍රවුන් හෙඩඩ් බාබට්, කොපර් ස්මිත් බාබට්, සිලෝන් ස්මෝල් බාබට් සහ යෙලෝ ෆ්‍රන්ටඩ් බාබට්. එතකොට බ්‍රවුන් හෙඩඩ් බාබට් තමයි ගොඩක්ම හැමතැනම ඉන්නේ. තෙත් කලාපේ වියලි කලාපේ දෙකේම ඉන්නවා.
කොපර් ස්මිත් බාබට් වැඩිපුරම ඉන්නේ වියලි කලාපේ සහ තෙත් කලාපෙත් කලාතුරකින් හම්බෙනවා. ස්මෝල් බාබට් ටුත් ලංකාවට එන්ඩමික් කෙනෙක් ලෝකෙම ලංකාවේ විතරයි ඉන්නේ. හැබැයි ලංකාව පුරහම් පැතිරලා ඉන්නවා. yellow fronted barbet නැත්නම් සිංහලෙන් රන්නලල් කොට්ටුරුව කියලා කියනවා. එයා ඉන්නේ තෙත් කලාපේ තමයි වැඩිපුරම ඉන්නේ. අපි දැන් කෙනෙක් බලමු. මේ තමයි බ්‍රවුන් හෙඩඩ් බාබට්. ඒගොල්ලොන්ට පේනවා අයි කියන්නේ කියලා. මෙයාගේ ඔළුව දුඹුරු පාටයි සම්පූර්ණයෙන්ම. ඒ වගේම මෙයාගේ මේ ඇහැ වටේට පිහාටු නැහැ. කහ පාට හැමෙන් තමයි වැහිලා තියෙන්නේ. එතකොට මේ කහ පාට පැච් එකක් වගේ මේක හොඳට පේනවා. සහ විශාල ඔයගොල්ලන්ට පේනවා ඇති ඝන හොටයක් තියෙනවා. මේකෙන් ශක්තිමත් හොටෙන් මේගොල්ලන්ට පුළුවන් කූඩු හදන්න ගස් වලට කොටලා ගන්න. ඒ වගේම මේගොල්ලෝ සමහර වෙලාවට පළතුරු වලට අමතරව කෘමීන් සහ වෙනත් කුඩා සතුන් ආහාරයට ගන්න පුළුවන්. එතකොට මේ බ්‍රවුන් හෙඩඩ් බාබට් අඳුරගන්න අමාරු නැහැ. හරිම පහසුයි. එයාගේ වෙන ෆීචර්ස් නැහැ. ඇඟ කොළ පාටයි. මේගොල්ලොන්ට පේනවා බාබට්ස්ලා ඔක්කොම මේ වගේ ෂේප් එකක් තියෙන්නේ. රවුම් එකක් තියෙන්නේ. කෙටි වලිගයක් තියෙනවා. මධ්‍යම ප්‍රමාණයට වගේ දිග. සහ මේ වගේ ඝන හොටක් පිහිටනවා. ඊළඟට අපි බලමු මේ ඉන්නේ කොපර් ස්මිත් බාබට්. එයා අරයට වඩා ගොඩක් වර්ණවත්. මේ වගේ වර්ණ ගැනුණු හිසක් තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා මෙයාගේ ඇස වටේට කළු පාට සහ ඉහළින් සහ පහළින් කහ පාට පැචස් දෙකක් තියෙනවා. ඒ වගේම ප්‍රධාන වශයෙන් බ්‍රවුන් හෙඩඩ් බාබට් වඩා බැලුවොත් වෙන්නේ මෙයාගේ හොට නිකන් තද රෝස පාටක් තැඹිලි පාට රුරු ඒ කියන්නේ ෆ්ලෙෂ් කලර් එකක් තියෙන්නේ. මෙයාගේ හොට කළු පාටයි. මේ වගේ රතු පැච් එකක් තියෙනවා. උගුරෙත් ප්‍රධාන වශයෙන් උගුර ගාව රතු පැච් එකක් තියෙනවා. මූණේ තියෙන වර්ණ තමයි කළු කහ සහ රතු වර්ණ තමයි ප්‍රධානයෙන්ම මෙයාගේ තියෙන්නේ. ඊට අමතරව ඇඟ කොළ පාටයි. අර විදිහමයි කෙටි වලිගයක් තියෙනවා. මෙයා ගොඩක් වෙලාවට පැටලෙන්න පුළුවන්. අපි ඊළඟට බලන්න යන එක්කෙනා ඒ තමයි ස්මෝල් බාබට්. ඔයගොල්ලෝ බැලුවොත් ඒ දෙන්නගේ පොඩි සමානකමක් තියෙනවා. නමුත් ස්මෝල් බාබට්ගේ බලපු ගමන්ම එයාගේ තියෙන්නේ තැඹිලි පාටට හුරු පහටක්. රතු පාට නළලේ විතරයි. උගුරේ රතු නැහැ. මෙයාගේ උගුරේ රතු පැච් එකක් තියෙනවා. ස්මෝල් බාබට්ගේ උගුරේ රතු පැච් එකක් නැහැ. සහ මූණේ නිල් පාට තියෙනවා. එතකොට කොපර් ස්මිත් බාබට්ගේ කිසිම වෙලාවක මූණේ නිල් පාට නැහැ. එයාගේ කළු කහ සහ රතු පාට විතරයි තියෙන්නේ. මෙයා ගත්තොත් තැඹිලි කළු රතු සහ නිල් වර්ණයක් තියෙනවා ස්මෝල් බාබට්ගේ. එතකොට ස්මෝල් බාබට් ලංකාව පුරාම ඉන්නවා. එයාගේත් හොට කළු පාටයි. නමුත් මේ දෙන්නගේ කෝල්ස් දෙක වෙනස්. ඒකෙනුත් අඳුර ගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ඉන්නේ yellow fronted barbet. මෙයත් අර වගේ සමාන වුණාට පැහැදිලි වෙනස්කම් තියෙන නිසා එච්චරම අමාරු නැහැ වෙන් කරගන්න. බැලු බැලමට මේ රන්නලල් කොට්ටුරෝ කියන්නේ එයාගේ නලල රන්වන් කහ පෑයක් ගන්න හින්දා මූණ නිල් පාට තියෙනවා ගොඩක් සහ නලල කහ පැහැති රන්වන් පාටක් තියෙනවා. මෙයා ඉන්නේ තෙත් කලාපීය වනාන්තරවල සහ සාමාන්‍යයෙන් හොඳට වනගහනයක් තියෙන ගම්මානවල වුණත් ඉන්න පුළුවන්. මෙයා අර හැම දිනටම වඩා ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. මොකද එයාගේ මේ වර්ණ දෙක කහ සහ නිල් වර්ණේ විතරයි තියෙන්නේ. ඒක කොළ පාටයි. ඒගොල්ලෝ තමයි අපේ ඉන්න බාබර්ස්ලා 4 දෙනා. ඉතින් මේගොල්ලෝ ගොඩක් වෙලාවට හැමදාම උදේ ඉරේලියේ පායගෙන එනකොටත් සමගම කෑ ගහන්න පටන් ගන්නවා. සමහරලාට දවස පුරාම ගස් මුදුන් වලට තමයි මේගොල්ලෝ වැඩිපුර ඉන්න කැමති. පළතුරු තියෙනවා නම් තමයි ගොඩක් පල්ලෙහාට එන්නේ. ඒ ඇරෙන්න මේගොල්ලෝ ගොඩක් වෙලාවට ගහක් උඩට ගිහිල්ලා කෑ ගහන එක තමයි කරන්නේ. හරි. ඒ තමයි අපේ බාබර්ස්ලා. එහෙම නැත්නම් කොට්ටෝරුවෝ 4 දෙනා. ඊළඟට අපි බලමු බීටර්ස්ලා. බීටර්ස්ලා කියන්නේ කුරුමිනි කුරුල්ලෝ. එහෙම නැත්නම් බිඟු හරයෝ කියලාත් කියනවා බීටර්ස්ලා. ඒතකොට නමෙන්ම ඒගොල්ලොන්ගේ මොකද්ද කියන එක තේරෙනවා. බීටර්ස්ලා කියන්නේ කුරුමිනියෝ කන නිසා තමයි බීටර්ස්ලා කියලා මේගොල්ලෝ නම් කරලා තියෙන්නේ. එතකොට මේගොල්ලොත් කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ගොඩක් වෙලාවට හරි සිහින් ඇඟක් තියෙන්නේ. ඉලොන්ගේටඩ් බොඩි එකක් දිග වලිගයක් තියෙනවා.
ඊළඟට වර්ග 27ක් විතර ඉන්නවා. සහ ප්‍රධාන වශයෙන්ම මේගොල්ලෝ කන්නේ ෆ්ලයිං ඉන්සෙක්ට්ස්ලා. ඒ කියන්නේ පියාඹගෙන යනකොට ගිහිල්ලා කන්න පුළුවන් කුරුමිනියෝ කුමීන් තමයි මේගොල්ලෝ කන්නේ. ඒ වගේම මී මැස්සොත් කනවා. ඒ වගේම සමනල්ලු එහෙමත් ඒගොල්ලෝ බොහොම මේ දක්ෂයි ගිහිල්ලා එකපාරටම පියාඹගෙන යන සතෙක් වුණත් අල්ලගන්න. මේගොල්ලෝ කූඩු හදන්නේ ගොඩක් වෙලාවට බිම එහෙම නැත්නම් පස් කණ්ඩියක බුලක තමයි බිත්තර දාන්නේ. එහෙම නැත්නම් සමහර වෙලාවට පොළවේ පොඩි බුලක් හාරලා ඇතුළට හාරලා ඒකේ බිත්තර දාන වෙලාවලුත් තියෙනවා. ලංකාවේ වර්ග 4ක් හම්බෙනවා බීටර්ස්ලා. එතකොට ඒ තමයි ලිටල් ග්‍රීන් බීටර්. එයා තමයි සුලභවම ඉන්නේ වියලි කලාපේ. බ්ලූ ටේල් බීටර් මෙයා ගොඩක්ම ඒ කියන්නේ අපිට සංක්‍රමණික කුරුල්ලෙක්. උතුරු ඒ කියන්නේ ඉන්දියාවේ උතුරු ඉන්දියාව ඒ පැත්තේ ඉඳන් සීත කාලය වෙනකොට තමයි මෙහෙට එන්න ගන්නේ. ඒ වගේම බ්ලූ ටේල් බීටර්ස්ලා ලංකාවේ නැගෙනහිර වෙරළාශ්‍රිතව නෙස්ටිං කරලත් හම්බෙලා තියෙනවා. ඒගොල්ලෝ එතකොට අපි ඒ කියන්නේ සංක්‍රමණික පක්ෂීන් මෙන්ම අපේ බ්‍රීඩ් කරන කුරුල්ලෙක් හැටියට සැලකනවා. chestnut headed beater අපේ රෙසිඩන්ට් එක්කෙනෙක්. ඒ කියන්නේ අපේ මෙහි ලංකාව පුරාම එයාගේ පැතිරීම තියෙනවා. එයා අපේ ඉන්න කෙනෙක් මයිග්‍රේට් කරන්නේ නැහැ. සහ යුරෝපියන් බීටර් කියන්නේ එයා මයිග්‍රන්ට් කෙනෙක්. එයා යුරෝප රටවල සහ උතුරු ඉන්දියාව ඇෆ්ගනිස්තානයේ මේ පැත්තේ ඉඳන් එන්නේ. ටිකක් දුර්ලභ කුරුල්ලෙක් යුරෝපියන් බීටර් කියන එක කෙනා. අපි එක එක බලමු. මේ තමයි ලිටල් ග්‍රීන් බීටර්. මෙයා ඔගොල්ලෝ කවුරු හරි යාල විල්පත්තු බූන්දල එහෙම ගිහිල්ලා තියෙනවා නම් මෙයා ඉන්නවා පාර අයිනේ ගස්වල අයිනක කොනකට වෙලා සමහර වෙලාවට පාර මැදට එකපාරටම පියාඹගෙන එනවා මැස්සෙක් අල්ලගෙන යනවා. අර වාහනේ අපි යන වාහනේට ඇවිස්සෙන මැස්සෙක් හරි ඒ වගේ කුමියෙක් ඇවිල්ලා අල්ලගෙන යනවා. මෙයා ගොඩක් ඔයගොල්ලෝ දැකලා ඇති. ඒතර බැලුවල්මරම සහ නමෙන් කියන විදිහට ලිටල් ග්‍රීන් බීටර් ගොඩක්ම තියෙන කොළ පැහැත. ඒ වගේම මෙයාගේ උගුර නිල්. මේ නිල් පැහැය මතක තියාගත්තා නම් හරි. මේ විදිහට නිල් පැහැයක් තියෙන බීටර් කෙනෙක් ඉන්නේ. මෙයා තමයි අපේ රෙසිඩන්ට් කෙනෙක් විදිහට. සමහර වෙලාවල් වලට මෙයාගේ ඔළුව පොඩ තැඹිලි පැහැයට හුරු පැහැයක් ගන්නත් පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට මේ වගේ සම්පූර්ණ කොළ පැහැයක් තමයි පෙන්වන්නේ. ඊළඟට බ්ලූ ටේල් බීටර් නීල වර්ගයේ බිඟුහරයක් කියනවා. ඒ කියන්නේ බ්ලූ ටේල් බීටර් කියලා කියන නමෙන්ම කියවෙන්නේ එයාගේ වලිගය නිල් පාටයි. එතකොට ඔයගොල්ලොන්ට මෙතන පේනවා මෙන්න මෙයාගේ වලිගයේ මේ වගේ මැදින් කූරක් විදිහට දික් වෙලා තියෙනවා. මැද ෂාෆ්ට් එක. ඉතින් ඒ වුණාට ලිටල් ග්‍රීන් බීට් එකේ එහෙම ලොකුවට පෙන්වන්නේ නැහැ. බ්ලූ ටේල් බීට් එකේ මෙන්න මේ වගේ වලිගේ දිගට තියෙනවා. සහ එයාගේ වලිගේ නිල් පාටයි. ඒ වගේම ඔයගොල්ලෝ බැලුවොත් පෙනේ මෙයාගේ උගුරේ නිල් පාහයක් නැහැ. තැඹිලි පායට හුරු පාහයක් රතු තැඹිලි පාහයක් තමයි තියෙන්නේ. ඒකෙන් ලිටල් ග්‍රීන් බීටත් බ්ලූ ටේල් බීටත් අඳුර ගන්න පුළුවන්. අනිත් ප්‍රධානම කාරණේ තමයි මෙයා මේ බ්ලූ ටේල් බීට ප්‍රමාණයෙන් විශාලයි ලිටල් ග්‍රීන් බීටට වඩා. බ්ලූ ටේල් බීට හැම වෙලාවෙම ප්‍රමාණයෙන් විශාල බීට කෙනෙක්. එයා ලිටල් ග්‍රීන් බීටට වඩා විශාල ප්‍රමාණයෙන් විශාලයි. ඊළඟට chestnut headed බීට එයා පැටලෙන්න තියෙන ඉඩකඩ ගොඩක්ම අඩුයි. මෙයාගේ උගුර කහ පැහැයට හුරුයි. නමුත් අර වගේ රතු පැහැයක් නැහැ. මෙයාගේ ප්‍රධාන කැපී පෙනෙනම දේ තමයි මෙන්න මේ ඔළුව දුඹුරු පැහැටි ඔළුවක් තමයි තියෙන්නේ. තඹල හිස බිගුහරයක් කියලා කියන්නේ. මෙයාගේ මෙන්න මේ වගේ දුඹුරු පාට හිසක් chestnut පාටක් තියෙන නිසා මෙයා අඳුර ගන්න හරි ලේසි. ඒ වගේම මෙයාගේ වලිගේ අර වගේ කූරක් විදිහට මේ වැඩි දියුණු වෙලා නැහැ. ඒක නිසා අඳුර ගන්න හරි ලේසි. සහ උගුරෙත් බැලුවොත් පැහැය කහ පැහැයක් තමයි තියෙන්නේ. ඒ වගේ මේ ෆීචර්ස් තමයි පාවිච්චි කරන්න පුළුවන් අපිට මේ බීටර්ස්ලා මෙන් කරගන්න. ඊළඟට අන්තිම එක්කෙනා සහ අපේ ඉන්න දුර්ලභම එක්කෙනා මෙයා තමයි යුරෝපියන් බීටර්. යුරෝපියන් බිඟුහරයා කියලා කියනවා. මේ පෙන්වන්නේ මේ පින්තූරේ මේ තියෙන්නේ මේගොල්ලෝ මෙන්න මෙයා මේ පොඩි මැස්සෙක් වගේ හෝ මී මැස්සෙක් මේ අල්ලගෙන තියෙනවා. මෙන්න මේ විදිහට උඩ දාලා තමයි ඒගොල්ලෝ මෙහෙම අල්ලලා මේ අත්තක හරි මොකක් හරි ඉස්සෙල්ලාම හොඳට එයාව ගසනවා.
ඒකට හේතුව තමයි එයාගේ තියෙන තියෙනවා ඒගොල්ලොන්ගේ පොඩි කෙඳි කෙඳි වගේ තියෙනවා ඒවා මේගොල්ලොන්ට කන්න අපහසු ඒවා අයින් වෙන්නත් ඊළඟට මීමැස්සොන්ගේ වගේ විෂ දල තියෙනවා නම් ඒක අයින් කරගෙන කන්න මේගොල්ලෝ දන්නවා හරි විදිහට ඒක එහාට මෙහාට ගහලා. දැන් මෙයා බැලුවොත් එහෙම පෙනෙයි අර වගේ මෙයාගේ නිල් පැහැයක් තියෙන්නේ පපුව සහ බඩ ප්‍රදේශයේ නිල් පැහැයක් තියෙනවා උගුර කහයි. එතකොට මෙයා සමහර වෙලාවට පැටලෙන්න පුළුවන් චෙස්නට් හෙඩඩ් බීට් එක්ක හරියට දැක්කේ නැත්නම්. නමුත් බැලු බැලමට පෙනේ චෙස්නට් හෙඩඩ් බීටගේ තටුවල කොළ පැහැයක් තමයි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. මෙයාගේ දුඹුරු සහ නිල් පැහැයක් තමයි තියෙන්නේ. ඒ වගේම මෙයාගේ පිට කහපාට දීප්තිමත් කහපාට ප්‍රදේශයක් තියෙනවා. නමුත් චෙස්නට් හෙඩඩ් බීටගේ එහෙම නැහැ. ඉතින් ඔය විදිහට බීටර්ස්ලා 4 දෙනා වෙන් කරගන්න පුළුවන්. එච්චර අමාරු නැහැ. බොහොම කැපී පෙනෙන වෙනස්කම් තියෙන්නේ හැම කෙනාටම. ඒක නිසා මං හිතන්නේ කාටවත් අමාරු වෙයි කියලා එච්චර මේගොල්ලෝ වෙන් කරගන්න. ඊළඟට අපි යමු කින්ෆිෂර්ස්ලා. එහෙම නැත්නම් පිලිහුඩුව වෙත. පිලිහුඩුවත් අපේ ස්මෝල් to medium size පිලිහුඩුවන් තමයි ඉන්නේ. වර්ග 114ක් වගේ ඉන්නවා. ඊළඟට මේගොල්ලෝ ප්‍රධාන වශයෙන් ඕගොල්ලෝ දන්නවා කන්නේ මාළුවෝ කින්ෆිෂර් කියන්නේ එකයි. නමුත් මාළුවන්ට අමතරව ඒ කියන්නේ සමහර කින්ෆිෂර්ස්ලා ඉන්නවා ගොඩක් වෙලාවට අපි දැන් ඉස්සරහට කතා කරන්න යන කින්ෆිෂර්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ දිය පාරවල් ආශ්‍රිතවම නෙමෙයි සමහර වෙලාවට අපි ගෙවතු ආශ්‍රිතව ඉන්න එහෙමයි ඉන්නවා. එතකොට ඒගොල්ලෝ කෘමීන් කනවා සමහර වෙලාවට ක්‍රස්ටේෂියන්ස්ලා ඒ කියන්නේ කක්කුට්ටෝ සහ අනිත් වෙන මේ සත්තු ජලාශ්‍රිතව ඉන්න. ඊළඟට සමහර වෙලාවට පොඩි මැමල්ස්ලා වුණත් හික්මීයෝ මී පැටව් මීයෝ ලේන් පැටව් වගේ පොඩි මැමල්ස්ලා ඊළඟට රෙප්ටයිල්ස්ලා ඒ කියන්නේ ස්කින්ක්ස්ලා සමහර වෙලාවට ඊට වඩා පොඩි රෙප්ටයිල්ස් පැටව් කන වෙලාවල් තියෙනවා. පොඩි පාංශු සර්පයෝ කන වෙලාවල් තියෙනවා. සහ සමහර වාර්තා තියෙනවා කුරුල්ලෝ කන ඒවා. උදාහරණයක් විදිහට අපි නිතරම දකින white throated kingfisher සමහරවල් බට්ටිච්චෝ එහෙම අහු වුණොත් ඒගොල්ලෝ ඒ opportunity එක පාවිච්චි කරනවා. ඒගොල්ලොන්ට අපි කියන opportunistic huntersලා කියලා. ඒ ලැබෙන අවස්ථාවෙන් කොහෙදි හරි තේරුණොත් මේ යම්කිසි පොඩි කුරුල්ලෙක් දුර්වල වෙලාවක ඉන්නේ සහ යා අවදානමක ඉන්නේ කියලා මේගොල්ලෝ ඒ chance එක ගන්නවා අරගෙන ඒ කුරුල්ලව අරගෙන මරලා කන්න පෙළඹෙනවා. එතකොට කින්ෆිෂර්ස්ලා ගොඩක් වෙලාවට ගුල්වල තමයි කූඩු හදන්නේ. ගොඩක් වෙලාවක වතුර තියෙන තැනක යූරක වගේ. ඊට අමතරව විශාල කින්ෆිෂර්ස්ලා උදාහරණයක් විදිහට ස්ටෝක් පිල් කින්ෆිෂර් එහෙම ගස්වල බෙනවලත් කූඩු හදනවා. ලංකාවේ වර්ග 7ක් ඉන්නවා කින්ෆිෂර්ස්ලා. white throated kingfisher මෙයා තමයි අපි හැමදාම දකින ගොඩාක් කොමන් ඉන්න එළියේ ඉන්න කින්ෆිෂර්. මේ හැමෝම දැකලා ඇති. නිතරම කෑ ගහනවා, කෑ ගහ යාට මෙයාට පියාඹනවා. ඊළඟට three toed kingfisher එහෙම නැත්නම් oriental dwarf kingfisher කියලා කියනවා. මෙයා තමා මං හිතන්නේ ලංකාවේ ඉන්න ලස්සනම කුරුල්ලොන් එක්කෙනෙක්. අපි ඉස්සරහට පින්තූර තියෙනවා බලමු. සහ pied kingfisher එයා ගොඩක් වෙලාවට පෙරලා ආශ්‍රිත සහ ඒ වගේ තැන්වල ඉන්නේ ඇතුළට එනවා හරි අඩුවේ. ඊළඟට ස්ටොක් පිල් කින්ෆිෂර් තමයි ලොකුම එක්කෙනා ලංකාවේ ඉන්න මානතුඩු පිළිහුඩුවා. එයා තමයි ප්‍රමාණයෙන් ලොකුම කින්ෆිෂර්. ඊළඟට බ්ලැක් කැප් කින්ෆිෂර්. බ්ලැක් කැප් කින්ෆිෂර් මයිග්‍රන්ට් එක්කෙනෙක්. එයා ටිකක් දුර්ලභයි. බ්ලැක් කැප් කින්ෆිෂර් අපිට මයිග්‍රන්ට් කෙනෙක් හැටියට තමයි එන්නේ වෙරළාශ්‍රිත ප්‍රදේශවලට. ඊළඟට කොමන් කින්ෆිෂර් නැත්නම් මල් පිළිහුඩුවා කියලා කියනවා. කොමන් කින්ෆිෂර් ලංකාවේ හැමතැනම ඉන්නවා. තියෙන ගොඩක් වෙලාවට ජලාශ්‍රිත වැව් පොකුණු ආශ්‍රිතව ඉන්නේ කෙනෙක්. ඊළඟට අන්තිමටම අපිට ඉන්නවා blue eared kingfisher. blue eared kingfisher තමා දැනට ලංකාවේ ඉන්න දුර්ලභම කුරුල්ලා කියලා සැලකුවොත් වැරද්දක් නැහැ. blue eared kingfisher ගේ හරි හමන් ඒ කියන්නේ වාර්තාවක් අවුරුදු ගානකින් දශක ගානකින් තිබ්බේ නැහැ. මේ මෑතක් වෙනකන් මෙයාගේ ලංකාවේ තත්ත්වය ගැන වුණත් තාම පැහැදිලි නැහැ. එයා සමහරු විශ්වාස කරනවා ලංකාවේ බ්‍රීඩ් කරන එක්කෙනෙක් කියලා.
සමහරු හිතනවා මයිග්‍රන්ට් කෙනෙක් කියලා කාලෙකට එනවා කියලා. මොකද යාගේ රෙකෝඩ් සමහර ඒවා බැලුවාම ගොඩක් ඒවා තියෙන්නේ මයිග්‍රන්ට් සීසන් එකේ. ඒකෙන් පිට තියෙනවා හරිම අඩු. ඊළඟට මෙයාගේ නෙස්ට් එකක් ලංකාවේ කවදාවත් හම්බෙලා නැහැ. ඉතින් බ්ලූ ඊඩ් කින්ෆිෂර් කියන්නේ ලංකාවේ මං හිතන්නේ කුරුල්ලෝ බලන ඕන කෙනෙක්ගේ හීනයක් වගේ බ්ලූ ඊඩ් කින්ෆිෂර් කෙනෙක් ලංකාවේ දකින්න එක. එයා ලංකාවේ දුර්ලභම කුරුල්ලා කිව්වොත් ගොඩක් නිවැරදි කියලා මං හිතනවා. අපි කතා කරමු එයා ගැන ඉස්සරහට. හරි. අපි එකින් එකට බලමු. පළවෙනියට ඉන්නේ white throated kingfisher. මං හිතන්නේ මේ පින්තූරය දැක්කම ඕන කෙනෙකුට මතක ඇති, මෙයාව දැකලා ඇති, ඉදින්දා දකිනවා ඇති. white throated kingfisher මේ වගේ ලොකු white patch එකක්, සුදු පාට patch එකක් බඩේ තියෙන, දුඹුරු පාට සහ නිල් පාට තියෙන kingfisher කෙනෙක්. ඒතර ඔයගොල්ලන්ට පේනවා ලොකු මෙයාගේ බීක් එකක් තියෙනවා වේගෙන් ගිහිල්ලා සත්තු දැහැ ගන්න. white throated kingfisher මෙහෙම හිටියට ඇත්තටම මාළු වගේ දේවල් ආහාරයට ගන්නවට වඩා එයා ගොඩක් වෙලාවට අනිත් අපෘෂ්ඨාංශ සත්තු පණුවෝ සහ සමහර වෙලාවට කුරුල්ලෝ සහ මේ පොඩි ශීලපායෙන් උනත් ආහාරයට ගන්නවා. එතකොට ඉතින් අඳුර ගන්න හරි ලේසි. නමුත් මේ වගේ ඉන්න අනිත් ලොකු කින්ෆිෂර්ස්ලා ඔක්කොම මේ එකම ෂේප් එක තමයි තියෙන්නේ. මේ තමයි මම කිව්වේ three toed kingfisher. එහෙම නැත්නම් oriental dwarf kingfisher. ලංකාවේ ඉන්නේ චූටිම පිළිහුඩුවා. ඊටාම පොඩි අඟල් 2-3ක් විතර ප්‍රමාණයේ ඊටාම කුඩා පිළිහුඩුවෙක් සහ පේන ඕගොල්ලන්ට ඊටාමත්ම ලස්සන වර්ණයන්කින් යුක්තයි. ඉතින් මං හිතන්නේ කාටවත් මෙයා වර්ධි කියලා කැලේක දැක්කොත් අනිවාර්යෙන් ඉතා පොඩි පිළිහුඩුවෙක් දීප්තිමත් හොටක් තියෙනවා, තැඹිලි පාට සහ දීප්තිමත් වර්ණ ශරීරයේ තියෙනවා. ඒ වගේම මෙයා සමහර වෙලාවට ගම්වල ඉන්න කට්ටිය දන්නවා ඇති, සමහර වෙලාවල් තියෙනවා ඇවිල්ලා සාමාන්‍යයෙන් මෙයා ඉන්නේ හොඳට අඳුරු ගෙවතු සහ වැසි වනාන්තර ආශ්‍රිතව තමයි ඉන්නේ වැඩිපුරම. ගොඩක් වෙලාවට හොඳින් ගස් යවුණු අඳුරු ගෙවත්තකට උනත් ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැන්වල ගම්වල එහෙම සමහර වෙලාවල් වලට මෙයා ඇවිල්ලා ජනෙල් වීදුරු වල වැදිලා සමහර වෙලාවට මැරෙනවා. සමහර වෙලාවට නිකන් ෂොක් වෙලා වගේ ඉන්න වෙලාවල් තියෙනවා. ඒකට හේතුව මෙයා ගොඩක් පහලින් තමයි පියාඹන්නේ කැලෑව ඇතුලෙන් යන්නේ. ඉතින් මෙයා ගොඩක් මේ three toed kingfisher හික නලුන් ඒ වගේ පොඩි පැටව්, ඒ කියන්නේ ස්කින්ක්ස් ලගේ පැටව් ඒ වගේ තමයි ආහාරයට ගන්න. මාළුත් ගන්නවා. නමුත් ගොඩක් දැකලා තියෙනවා ගෙම්බෝ ඒ වගේ සත්තු තමයි ආහාරයට ගන්න. ඊළඟට මේ තමයි white kingfisher, ගෝමර පිළිහුඩුවක් කියලා කියන්නේ. මේ දෙන්න මෙයා ඉතින් පිළිහුඩුව ගත්තාම සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක නිසා කීයටවත් වැටලෙන්නේ නැහැ. මෙතන පෙන්නලා තියෙන්නේ ගැහැණු සතෙක් සහ පිරිමි සතෙක්. ඔයගොල්ලන්ට බැලුවොත් එහෙම මේ දෙන්න වෙනස් කරලා අඳුර ගන්න පුළුවන්. ගැහැණු සතාගේ මෙන්න මේ වගේ මාලයක් වගේ කළු පාට බෑන්ඩ් එකක් තියෙනවා මැදින් කැඩිලා. මෙන්න මේ කළු බෑන්ඩ් එකයි තියෙන්නේ. නමුත් පිරිමි සතාගේ මෙහෙම සම්පූර්ණ බෑන්ඩ් එකක් මැදින් වෙන් වෙලාම නැහැ. සහ ඊට පහලින් පොඩි බෑන්ඩ් එකක් තියෙනවා. මේ බෑන්ඩ්ස් දෙකක් තියෙන නිසා පිරිමි සතාත් ගැහැණු සතාත් අඳුර ගන්න පුළුවන් white kingfisher එහෙම නැත්නම් ගෝමර පිළිහුඩු වගේ. මෙයා ගොඩක් වෙලාවට වෙරළාශ්‍රිත ප්‍රදේශවල තමයි ඉන්නේ. හැබැයි කලාතුරකින් රට ඇතුලේ වුණත් දකින්න පුළුවන්. උදාහරණයක් විදිහට මම දැකලා තියෙනවා පල්ලේ කැලේ කියන ප්‍රදේශයේ නුවර ආශ්‍රිත පල්ලේ කැලේ ඉන්නවා පොල්ගොල්ල ඩෑම් එක තියෙන තැන ඒ හරිය ඉන්නවා. එතකොට මෙයා තෙත් කලාපේ රට ඇතුළට එනවා ගොඩක් අඩුයි. වියලි කලාපේ තමයි වැඩිපුරම පැතිරලා ඉන්නේ. තෙත් කලාපේ ඉන්නේ ගොඩක් වෙලාවට වෙරළාශ්‍රිත ප්‍රදේශවල විතරයි. white kingfisher ගේ වැදගත්ම දෙයක් තමයි මෙයා ජල තලයේ උඩ හව කරනවා. ඒ කියන්නේ හිස එකම තැනක තියාගෙන තටු ගහගෙන මොකක් හරි දෙයක් ඒම් කරලා එක පාරටම පහලට ඩයිව් කරලා ඒ දේ අල්ලගන්න හරි දක්ෂයි. ඉතින් ඒක හරි ලස්සන දර්ශනයක් බලන්න හම්බුනොත් white kingfisher මාළු අල්ලනකොට. ඊළඟට ස්ටොක් බිල් කින්ෆිෂර් මම කිව්වත් වගේ මෙයා තමයි ලංකාවේ ඉන්න ලොකුම කින්ෆිෂර්. ප්‍රමාණයෙන් ගොඩක් විශාලයි. ඒක නිසා අඳුර ගන්න එච්චර අමාරු වෙන්නේ නැහැ. මේක බැලු බැලමට පේනවා මෙයාගේ නිකන් තැඹිලි පහටට හුරු බොඩි එකක් තමයි තියෙන්නේ. යට බඩ සහ පපුව, ඔළුව දුඹුරු පාටයි.
එතකොට ඒක නිසා සහ ලොකු හොටක් තියෙනවා. ස්ටෝක් බිල් කියන්නේ මානතුඩු කියන්නේ ලොකු හොටක් තියෙන නිසා ඊට අමතරව දැන් අර වයිට් රෝඩඩ් කින්ෆිෂර් වගේ වයිට් පැච් එකක් නැහැ. සම්පූර්ණ යුනිෆෝම් පාට තියෙන නිසා අඳුර ගන්න හරි ලේසි. ඉතින් මේගොල්ලොන්ගේ පින්තූර කීපයක් බලලා පුරුදු වෙන්න පුළුවන් ඔයගොල්ලන්ට අලුත් කට්ටියට හරියම ලේසි. මොකද කැපී පෙනෙන වෙනස්කම් තියෙන නිසා එච්චර අමාරු වෙන්නේ නැහැ අඳුර ගන්න. හරි. මෙයාට යම් තාක් දුර සමානයි කියන්නත් පුළුවන්. නමුත් හොඳ වෙනස්කම් තියෙන බ්ලැක් කැප් කින්ෆිෂර්. මෙයා මම කිව්වා වගේ දුර්ලභ කුරුල්ලෙක් ලංකාවට කීප දෙනෙක් අවුරුද්දකට වාර්තා වෙනවා. අපිට සංක්‍රමණික පක්ෂියෙක් බ්ලැක් කැප් කින්ෆිෂර්. මෙයා ආවම ගොඩක් වෙලාවට කඩොලාන තියෙන තැන්වල එහෙම නැත්නම් ගම් මෝයවල් තියෙන තැන්වල වගේ තෙත්බිම් ආශ්‍රිතව තමයි මුහුද ආශ්‍රිත ප්‍රදේශවල තමයි ඉන්නේ. රට ඇතුළට එනවා හරි අඩුයි. ඉතින් බැලුමට මෙයා බ්ලැක් කැප් කියන එකෙම තේරෙනවා ඔළුවේ මෙහෙම කළු පාට කැප් එකක් වගේ තියෙනවා. සහ සුදු පාට කොලර් එකක් තියෙනවා. බෙල්ල වටේ මුද්දක් වගේ තියෙනවා. සුදු පාට රින් එකක් වගේ වටේට. ඒ වගේම මෙයාගේ උඩ සම්පූර්ණයෙන්ම පිහාටු නිල් පාටයි සහ මේ ලොකු කළු පාට ෂෝල්ඩර් පැච් එකක් තියෙනවා. ඉතින් මේ ෆීචර්ස් වලින් මෙයාව ටග් ගාලා වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. අපි කලින් කියපු ස්ටෝක් බිල්ඩර් සහ කොමන් වයිට් රෝඩඩ් කින්ෆිෂර් ගෙන්. ඊළඟට අපි යමු කොමන් කින්ෆිෂර්. කොමන් කින්ෆිෂර් ඔයගොල්ලන්ට බැලුවම පේනවා ටග් ගාලා. මෙයා කුඩයි සහ නිල් පාට පොඩි පිළිහුඩුවෙක්. එතකොට මෙයා ප්‍රමාණය ඉතාම කුඩයි. අපි අර කලින් කතා කරපු ස්ටෝක් බිල් ඒ වගේ හැම එක්කෙනාටම වඩා ප්‍රමාණයෙන් කුඩයි. නමුත් ඩෝෆ් කින්ෆිෂර්ට වඩා ප්‍රමාණයෙන් විශාලයි. මේ වගේ තැඹිලි පාට පපුව සහ බඩ සහ නිල් පාට උඩුකයක් තමයි තියෙන්නේ. මෙතන මම පෙන්නලා තියෙන්නේ ගැහැණු සහ පිරිමි සත්තු දෙන්නෙක්. එතකොට ගැහැණු සතාගේ සම්පූර්ණයෙන්ම හොටේ කළු පාටයි, පිරිමි සතාගේ මේ වගේ යම් තැඹිලි පාට ප්‍රමාණයක් තියෙනවා. එකෙන් මේ දෙන්නා වෙන් කරගන්න අඳුර ගන්න පුළුවන්. කොමන් කින්ෆිෂර් එකේ වැදගත්ම කාරණාව තමයි මෙන්න මේ කනගාව තියෙන මේ තැඹිලි පාට පැච් එක. මොකද හොඳට බලන්න මෙන්න මේ ඇහැට පිටිපස්සෙන් තියෙන පැච් එක. මේක තමයි ප්‍රධාන වශයෙන් අපිට උපකාරී වෙන්නේ අපි ඊළඟට කතා කරන්න යන බ්ලූ ඊයර්ඩ් කින්ෆිෂර් ගෙන් මෙයාව වෙන් කරගන්න හැටි. හරි. මේ තමයි බ්ලූ ඊයර්ඩ් කින්ෆිෂර්. මෙයාට බ්ලූ ඊයර්ඩ් කියන්නේ නිල කර්ණී පිළිහුඩුවා කියලා කියන්නේ. මෙයාගේ පේන ඕගොල්ලොන්ට අපි කලින් කතා කරපු කොමන් කින්ෆිෂර් ගේ තැඹිලි පාට පැච් එකක් ඇහැට පිටිපස්සේ තියෙන්නේ. නමුත් බ්ලූ ඊයර්ඩ් කින්ෆිෂර් ගේ නිල් පාට පැච් එකක් තියෙන්නේ. ඊට අමතරව මෙයාගේ උඩුකයේ තියෙන නිල් පාට ගොඩාක් අපි කියන්නේ කෝබෝල්ට් නිල් පාටක්. බ්‍රයි ඒ කියන්නේ තද නිල් පහයට හුරුයි. මෙයාගේ ඊට වඩා ඩල් බ්ලූ කලර් එකක් තමයි තියෙන්නේ. මේ බ්ලූ ඊයර්ඩ් කින්ෆිෂර් ගේ කෝබෝල්ට් බ්ලූ කලර් එකක් තියෙන්නේ. සහ මේ කනේ අර වගේ තැඹිලි පාට පැච් එකක් නැහැ. හැබැයි මතක තියාගතු කාරණයක් තියෙනවා. බ්ලූ ඊයර්ඩ් කින්ෆිෂර් ගේ සම්පූර්ණ වැඩුණු නැති සතුන් නැත්නම් ජුවෙනයිල්ස්ලාගේ මෙතන යම් කහ පාට තැඹිලි පාට පැච් එකක් තියෙන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න ඕනේ මේ කොමන් කින්ෆිෂර් සමහර වෙලාවට එයා මෙහෙම ඔළුව උරහිසේ රදවගෙන ඉන්න වෙලාවල් තියෙනවා. ටක් කරගෙන ඉන්න වෙලාවල්. එතකොට මේ තැඹිලි පාට පැච් එක නොපෙනී තියෙන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට සමහරු එකපාරටම කොමන් කින්ෆිෂර් කෙනෙක් දැකලා බ්ලූ ඊයර්ඩ් කින්ෆිෂර් කියලා හිතලා වාර්තා කරපු වෙලාවල් තියෙනවා. ඉතින් බ්ලූ ඊයර්ඩ් කින්ෆිෂර් මම කිව්වා වගේ ලංකාවේ ඉන්න දුර්ලභම කුරුල්ලෙක්. එතකොට මෙයාගේ වාර්තාවක් කියන්නේ ඉතාම වැදගත් දෙයක්. එතකොට මේ වගේ කෙනෙක් වාර්තා කරනකොට ඉතාමත්ම ඒකේ නිර්වද්‍යතාවය ගැන අපි සහතික වෙන්න ඕන. ඒක නිසා හරියට ඔබ්සර්ව් කරලා පුළුවන් නම් පින්තූර අරගෙන මෙයා වාර්තා කරන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් මෙයා ඒ තරම්ම දුර්ලභයි. ඒ වාර්තාව ගොඩක් වෙලාවට පිළි නොගන්න තත්ත්වයටපත් වෙන්න පුළුවන් අපි හරියට වාර්තා නොකළොත්. අටව කාරණය තමයි මෙයාගේ ඔයගොල්ලන්ට බැලුමට පේනවා මේ පපුව සහ බඩ තද දුඹුරු පැහැයක් තියෙන්නේ. කොමන් කින්ෆිෂර් ගත්තොත් එහෙම ලා තැඹිලි පැහැයක් තමයි තියෙන්නේ. ඊට අමතරව හොටේ වර්ණය මම කිව්වත් වගේ කළු සහ රතු පාට මේ දෙන්නගෙම එකයි. ඒ විදිහට තියෙන්න පුළුවන්. අනිත් ප්‍රධාන කාරණාව තමයි කොමන් කින්ෆිෂර් හැම වෙලාවෙම ඉන්නේ
ඉන්න පුළුවන් එයා ඝන වනාන්තරයේ කියන්නේ ඩීප් ෆොරස්ට් එක තියෙන ස්ට්‍රීම් එක වුණත් කොමන් කින්ෆිෂර් කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි එයා එළියේ තියෙන පොන්ඩ් වල ගංගා ආශ්‍රිතව ඕපන් ටැන් වලත් ඉන්න පුළුවන්. නමුත් බ්ලූ හෙඩ් කින්ෆිෂර් දැනට තියෙන ඔක්කොම වගේ වාර්තාවල් සහ සාමාන්‍යයෙන් ඌ උතුරු ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ ආශ්‍රිතව ඉන්නේ හොඳ හෙවණ තියෙන ඝන වනාන්තරයෙන් වැසුණු ජල පහරවල් වල තමයි බ්ලූ හෙඩ් කින්ෆිෂර් ඉන්නේ. එතකොට කවුරු හරි කොළඹ ඇවිදගෙන යන ගමන් එකපාරටම කොළඹ තියෙන බේරේ වැව ආශ්‍රිතව මේ වගේ බ්ලූ හෙඩ් කින්ෆිෂර් කෙනෙක් වගේ ඉඳී කියලා හිතන්න හරිම අමාරුයි. එහෙම වෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි. මොකද එයා ඒ වගේ හැබිටට් එකක ඉන්නේ නැති නිසා. ඒ වගේම ඝන වනාන්තරයක් ඇතුලේ හිටිය පළියටම බ්ලූ හෙඩ් කින්ෆිෂර් කෙනෙක් වෙන්නේ නැහැ කීයටවත්. මොකද කොමන් කින්ෆිෂර් වුණත් ඉන්න පුළුවන්. ඉතින් මම අර කලින් ලෙක්චර් එකෙත් කිව්වා වගේ හැම වෙලාවෙම අපි මොකක් හරි කුරුල්ලෙක් ගැන වාර්තා කරනකොට ඒකේ ඇකියුරසි එක කොච්චර හරියට වාර්තා කරනවද කියන එක ගොඩාක් වැදගත්. කලබල වෙන්න හොඳ නැහැ කිසි වෙලාවක. හරියට බලලා Taman දකින දේම වාර්තා කරන්න ඕනේ. ඉතින් හැම වෙලාවෙම බලන්න මෙතන ඉන්න කෙනෙකුට කවදා හරි දවසක බ්ලූ හෙඩ් කින්ෆිෂර් කෙනෙක් හම්බෙන්න පුළුවන්. ඒක නිසා ඒක හිතේ තියාගෙන ඉන්න. මේ ටික තමා අපේ ඉන්න පිළිහුඩු. එහෙම නැත්නම් කින්ෆිෂර්ස්ලා. මං හිතන්නේ කාටවත් ලොකු ඒ කියන්නේ පැටලෙන්න තරම් එක වගේ කට්ටිය නැහැ. ගොඩක් දෙනෙක් එක වගේ අන්තිමට කතා කරපු දෙන්න බ්ලූ හෙඩ් කින්ෆිෂර් සහ කොමන් කින්ෆිෂර් තමා අපිට ගැටලුකාරී වෙන්න පුළුවන් දෙන්නෙකුට ඉන්නේ. සහ අපි ඉතාමත්ම ප්‍රවේශම් වෙන්න ඕනේ මේ දෙන්න වෙන් කර ගන්නකොට. මොකද ගොඩාක් බ්ලූ හෙඩ් කින්ෆිෂර්ව දැක්කා කියලා තියෙන මේ වාර්තාවල් තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට තමන් හරියට බලන්නේ නැති නිසා මේ කොමන් කින්ෆිෂර් කෙනෙකුට රැවටිච්ච අවස්ථාවක් වෙන්න පුළුවන්. නිසා ඉතා ප්‍රවේශම් වෙන්න ඕනේ මේ වගේ දේ බලනකොට. ඒ ටික තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි කතා කරේ පැරකීට්ස්ලා, බාබෙට්ස්ලා, බීටර්ස්ලා සහ කින්ෆිෂර්ස්ලා. අපි ආපහු මේ ඊළඟ සීරීස් එකෙන් සමහරට බලමු අපි කුකූස්ලා සහ අවුල්ස්ලා ඒ වගේ රැප්ටර්ස්ලා එහෙමම බර්ඩ් ගෲප්ස් ටික බලමු. මොකද ඒ අපි තව ඉස්සරහට යන්න තියෙන බර්ඩ් ගෲප්ස් මීට වඩා ගොඩක් ඒ කියන්නේ අයිඩෙන්ටිෆිකේෂන් අපිට චැලෙන්ජින් වෙන්න පුළුවන්. නමුත් මේ වගේ ඒවා කෙනෙකුට ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. අපිට ප්‍රධාන අරමුණ උනේ අද ඒ අලුතෙන් මේ ෆීල්ඩ් එකට එන කට්ටියට මේ අයිඩියා එක ලබා දෙන්න. මේ ටික තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ප්‍රශ්න තියෙනවා නම් අපි අහන්න. අපි බලමු මොන හරි ගැටලුවක් තිබ්බොත් විසඳන්න. Hello, Modi sir. මාව ඇහෙනවද? ඇහෙනවා. ඔය ඇත්තටම අද හරිම ලස්සනට පැහැදිලි කරා මේ ගෲප්ස් ටික. මේ මම හිතන්නේ සම්බන්ධ වුණ හැමෝටම ඊටාම පැහැදිලිව සහ නිර්වුල් වෙන්නේ නැති මේ කණ්ඩායම් ටික අඳුන ගන්න. මට එක ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මේ දැන් අපි සමහර වෙලාවට අනුරාධපුරයේ පොළොන්නරුවේ වගේ පැතිවලදී හම් වෙන මේ රෝස්ටරින් පැරකීට්ගේ මාළේ ටිකක් ආලු පාටට උරු. එයා වෙන එක්කෙනෙක්ද නැත්නම් මොකක්ද ඒ තත්ත්වය? දැනට නම් එහෙම ලංකාවේ වෙනම සබ්ස්පීසිස් කියලා මම දන්න තරමින් අයිඩෙන්ටිෆයි කරගෙන නැහැ. අර මේ රෝස්ටරින් එක ගොඩක් වෙලාවට සමහර අලු පාටට උරු වැඩි අලු පාටක් කියන මේ පැරකීට් කෙනෙක් මම දැකලා තියෙනවා. ඒක ලොකුවට තාම එහෙම රෙකෝඩ් වෙලා නැද්ද? එහෙම නැත්නම් එහෙම නැහැ. මම දන්න තරමින් නැහැ. හැබැයි ඉන්දියාවේ නම් හයිබ්‍රිඩ්ස් ඉන්නවා. හිමලයන් පැරකීටුයි ප්ලම් හෙඩඩ් පැරකීට්ගේ මට මතක විදිහට හයිබ්‍රිඩ් වෙලා ඉන්ටර්මීඩියට් පැරකීට් කියලා එහෙම තියෙනවා. නමුත් මම දන්න තරමින් නම් රෝස්ටරින්ගේ එහෙම දැනට අයිඩෙන්ටිෆයි කරපු මේකක් නෑ එහෙම. හරි thank you මොකද මම මේ පින්තූරේ හොයාගන්න පුළුවන් වුණොත් මම අපි ඊළඟ සැරේ එයා ගැන කතා කරමු. ඒක කතා කරමු. ඒක තමයි. හරි. ඕකේ.
තව එකක් බෝධිද මට තවත් කියන්න දෙයක් මතක් වුණා. දැන් අපේ මේ ගෲප්ස් ටික ගැන කතා කරද්දි මේ කට්ටියගේ හැසිරීම සමහර වෙලාවට එකිනෙකට කියන්නේ එක ගෲප්ස් වල එක විදිය. ඒ හැසිරීම උත් අපිට ගොඩක් වෙලාවට අඳුන ගන්න පුළුවන් නේද? දැන් බීටස්ලා ගත්තාම එයාලා පියාඹගෙන ගිහිල්ලා ආයේ එතනටම එනවා ගොඩක් වෙලාවට සමහර නේද? ඔව් දැන් පැරකීට්ස්ලා ගත්තොත් මේ කට්ටිය ගොඩාක් අනෙක් කුරුල්ලන්ට සාපේක්ෂව ගොඩාක් ඒ අතුවල එයාලා හරිම දක්ෂ විදිහට ඇවිදිනවා. ඔව්. ඒ වගේ එක යුනික් බිහේවියර්ස් තියෙනවා ඒ ගෲප්ස් වල කට්ටියට නේද? ඔව්. දැන් අපි දැන් පැරකීට්ස්ලා ගත්තා වුණා. දැන් පැරකීට්ස්ලාගේ සමහරු ඉන්නවා රංචුව පිටින්ම ඇවිල්ලා එකට ෆීඩ් කරනවා. උදාහරණයක් රෝස්ට්‍රින් පැරකීට්ලා ගත්තොත් එම් සමහරවිට 100 200 එකට ඇවිල්ලා එක මේ කුඹුරට බැහැලා ඉවරලා එකට ෆීඩ් කරන වෙලාවල් තියෙනවා. නමුත් අපි ගත්තොත් සමහර වෙලාවට ඇලෙක්සැන්ඩ්‍රියන් පැරකීට්ස්ලත් ඒ වගේ කරනවා. නමුත් ප්ලම් හෙඩඩ්ලා එහෙම සමහරලාට එච්චර ගොඩක් එකට එන්නේ නැහැ. ඒගොල්ලෝ 10ක් 15ක් උඩරි පෙන්නන්නේ. ලොරකීට්ස්ලට ගියාම ඒත් ඊට වඩා වෙනස්. කලාතුරකින් තමයි ලොකු රංචුවක් ඇවිල්ලා එකට ෆීඩ් කරන්නේ. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට කපල් එකක් විදිහට එනවා. හරි එහෙම නැත්නම් දෙන්නෙක් තුන් දෙනෙක් වගේ එකට එනවා. ඊළඟට ඒ වගේ එක බර්ඩ් ගෲප්ස් ගත්තාම වෙනස් ෆීචර්ස් තියෙන්න පුළුවන්. දැන් බාබෙට්ස්ලා ගොඩක් වෙලාවට ගොඩක් වෙලාවට තනි තනියෙන් තමයි ෆීඩ් කරන්නේ. රංචුවක් විදිහට ඒගොල්ලෝ යන්නෙත් නැහැ. ෆීඩ් කරන්නේත් හරිම අඩුයි. සමහර වෙලාවට එකම ගහේ ඉන්න පුළුවන් ගොඩ දෙනෙක්. නමුත් ඒගොල්ලෝ තනි තනියෙන් තමයි මේ ෆීඩින් ඒ දේවල් කරන්නේ. දැන් අපි කතා කරමු කින්ෆිෂර්ස්ලා වුණත් එහෙමයි. ගොඩක් වෙලාවට කපල් එකක් විදිහට ඉන්නේ කින්ෆිෂර්ස්ලා. ඒගොල්ලෝ එච්චර ග්‍රෙගරියස් නැහැ. ගොඩක් වෙලාට කපල් එකක් තමයි එකට හන්ට් කරන්නේ. සමහර වෙලාවට සමහර ස්පීසිස් ඉන්නවා ලයිෆ් ටයිම් එක මේ ඒ කපල් එක තමයි දිගටම ඉන්නේ. ඒගොල්ලෝ නෙස්ටිං කරනවා එකම තැන හදනවා. ඒ වගේ දැන් බීටර්ස්ලාගෙන් අපිට ඇත්තටම අයිඩෙන්ටිෆයි කරන්න ලේසි. ඈතින් දැක්කා වුණත් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට කොහේ හරි ඕපන් බ්‍රාන්ච් එක තමයි ඉන්නේ. ඉඳලා පල්ලෙහාට එක පාටම පියාඹගෙන ඇවිල්ලා සතෙක් අල්ලගෙන ආපහු යනවා එතෙන්ටම. ගොඩක් වෙලාවට එතෙන්ටම යනවා. ඒකෙත් වෙනස් වෙනවා. ස්පීසිස් එකෙන් ස්පීසිස් එකට වෙනස් වෙනවා. දැන් ලිටල් ග්‍රීන් බීට ගත්තොත් ඌ ගොඩක් වෙලාවට කැමති පහළ තියෙන අතුවල ඉන්න. දැන් ඒක තමයි මම කිව්වේ අර අපි සෆාරි ජිප් එක උනත් යනකොට දකින්නේ ගොඩක් වෙලාවට ලිටල් ග්‍රීන් බීට. ඌ අපේ ජනේල් ලෙවල් එකෙන් වගේ තමයි ඌ ඉන්නේ. ඊළඟට බ්ලූ ටේල් බීට ගත්තාම ටිකක් ඊට වඩා උඩකට එනවා. හරි ගොඩක් උඩට යන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් ඊට වඩා උඩ පර්ච් එකක ඉඳගෙන තමයි පල්ලෙහාට පනින්නේ. ඊළඟට චෙස්නට් හෙඩඩ් බීට ගත්තාම එයා කැමති ගොඩාක් උඩ ඉන්න. එයා ගොඩක් වෙලාට ඇටෝනියා ගස්වල උඩ එයා පහලට එනවා හරිම අඩුයි. නෙස්ටිං කරන කාලයක් ඇරෙන්න අනිත් කාලෙට චෙස්නට් හෙඩඩ් බීට හැම වෙලාවෙම එයා හන්ට් කරන්නේ ගොඩක් වෙලාට උඩ තියෙන අතුවල ඉඳගෙන. ඊළඟට යුරෝපියන් බීට ගත්තාම එයා ගොඩක් වෙලාවට බ්ලූ ටේල් බීට වගේ. මොකද ඒ දෙන්න සයිස් එකනුත් එක වගේ. එයත් ඒ වගේ ලෙවල් එකක ඉඳන් තමයි හන්ට් කරන්නේ. අර අපිට ඒ වගේ ෆීචර්ස් වලින් උනත් මේ සමහරවිට ඒ එකම ගෲප් එකේ කට්ටිය පොඩ්ඩක් වෙන් කරගන්න පුළුවන්. thank you මොඩියද අපි බලමු තව කාට හරි ප්‍රශ්න තියෙනවද කියලා නේද? ඔව් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මේ තව එක කාරණයක් මට කියන්න ඕනේ. මේ එකක් තමයි පොඩ්ඩ අර හැම සමහරලාට කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ දැන් රෝස්ට්‍රින් පැරකීට්ස් ලව ඇත්තටම පෙස්ට්ලා කියලා මේව කරලා තියෙනවා. එතකොට මේ ඒගොල්ලෝ කියන්නේ පලිබෝධ හානි කරන සත්තු කියලා. ඒ වුණාට අපි ගත්තොත් එහෙම මට මේ කාරණේ මට ගිය පාරක් කියන්න අමතකුණා. අපේ දැන් ලංකාවේ ඉන්න කුරුල්ලෝ ඔක්කොම මොකක් හෝ නීතියකින් ආරක්ෂා වෙලා තියෙන්නේ. එතකොට රෝස්ට්‍රින් පැරකීට් සහ තව වීකුරුල්ලෝ කියන්නේ මුනියස්ලා දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලෝගේ ස්ටේටස් එක අඩුයි. මොකද ඒගොල්ලෝ පලිබෝධකයන් කියලා මේව කළ නිසා. නමුත් එහෙම වුණත් මේ කිසිම කුරුල්ලෙක් කූඩු කරලා විකුණන්න බෑ. අපේ මේ මම කතා කරපු මේ පැරකීට්ස්ලා ගැන කතා කරපු නිසා මම කියන්නේ. එතකොට ඔයගොල්ලෝ කොහේ හරි පාරක් අයිනේ හරි කොහේ හරි පැරකීට්ස්ලා විකුණන්න තියෙනවා නම් කෙනෙක් තර්ක කරන්න පුළුවන් මේගොල්ලෝ පරිබෝධිකෝ නිසා මේගොල්ලෝ මේව කරන්න පුළුවන් කියලා. එහෙම කරන්න බෑ. ඒක නිසා එහෙම තැනත් එහෙම දැක්කොත් අනිවාර්යෙන් ඒකට විරුද්ධ වෙන්න පුළුවන්. මේ සහ ඒගොල්ලෝ එතනින් ඒ වෙලාවෙම නිදහස් කරන්න පුළුවන්. නැත්තම්
මේ ඒක මේ වනජීවි දෙපාර්තමේන්තුවට දැනුම් දීලා ඒගොල්ලොන්ව එතන නීතිය හමුවට ගෙනියන්න පුළුවන්. මොකද මේ රෝස්ටිං පැරකේජ්ලා පලිබෝධිකයෝ කියලා සමහරු ඒගොල්ලෝ නීති විරෝධී විදිහට අල්ලලා විකුණන එක පාවිච්චි කරනවා. ඒතකොට අනික අපි දැකලා තියෙනවා සමහර වෙලාවට ගෙවල් වල ඇති කරනවා ගිරව්. එතකොට නීතිමය වශයෙන් අයිතියක් නැහැ ඇති කරන්න. ඒ එහෙම සම්පූර්ණයෙන් වැරදි සහ නීති විරෝධී. ඉතින් එහෙම දෙයක් දැක්කොත් ඒකට අනිවාර්යෙන් විරුද්ධ වෙන්න. මට මේ පැරකිච්ලා ගැන කියපු නිසා මම හිතුවා ඒ කාරණේත් කියන්න ඕනේ කියලා. දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් එතකොට ඒ ගැන පොඩි අවබෝධයක් ලැබෙනවා. මම හිතන්නේ මේ චතුර්යයට ප්‍රශ්නයක් තියෙනවා. යා අතීස්ව ඉස්සෙල්ලා පොඩ්ඩක්. චතුර්ය නේද? ඔයාගේ ප්‍රශ්නේ කියන්න ඔයා කියන්න. මොදිස් මේ මට තවත් දැන් කවුරුත් ප්‍රශ්නයක් අහන්න ඉතින් මම තවත් ප්‍රශ්නයක් අහන්නම්. මේ දැන් ගිරවුන්ගේ ගත්තාම මේ ගිරවුන්ගේ හොට දැන් අපි පොඩි කාලේ පොත්වල ගිරවා අඹ කනවා කියලා අපි කියන්නේ. ඔව්. ඒ වුණාට දැන් මේ පළතුරු කන්න දෙයාගේ හොට හැදිලා තියෙන්නේ නැත්නම් ධාන්‍ය වර්ග කන්නද මොකද්ද? දෙකටම යූස් කරනවානේ. පළතුරු කන්නත් ඒ කියන්නේ අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට මේ ඒගොල්ලෝ පොතු අයින් කරලා බොහොම පොඩි ප්‍රමාණයක් තමයි කන්නේ. ඒ වගේම පළතුරු වලත් මේ ඒගොල්ලෝ ඇඩැප්ට් වෙලා තියෙනවා හાર્ඩ් ෂෙල් එකක් හෝ මැටීරියල් එකක් තියෙනවා නම් ඒක අයින් කරලා කපලා අයින් කරගෙන ඇතුළට ගිහිල්ලා ඒගොල්ලොන්ට ඕන කරන මේවා ටික ෆීඩ් කරගන්න ඇඩැප්ටේෂන් එකක් විදිහට තමයි තියෙන්නේ. හැබැයි එකම දේ අර මම කලින් කිව්වේ ඒගොල්ලොන්ට මේ ගුල් හාරන්න බැහැ එකෙන්. ඒක නිසා නෙස්ටිං කරනකොට වෙන කවුරු හරි ඕල්රෙඩි හාරපු ගුලක් තමයි පාවිච්චි කරන්නේ. නමුත් අර ධාන්‍යවල මේ වගේ කන්න ඒගොල්ලොන්ගේ හොටේ හොඳටම අනුවර්තනය වෙලා තියෙනවා. ඊට අමතරව ගිරව් සෑහෙන්න තමන්ගේ හොටේ පාවිච්චි කරනවා ගහේ එහාට මෙහාට යන්න. මේ එයාට ග්‍රිප් කරගන්න දැකලා ඇති මේ එයා කකුල් දෙකෙන් මෙහෙම ගිහිල්ලා ඊළඟ අත් අල්ලන්නේ සමහරවිට හොටෙන් අල්ලලා තමයි අර කකුල අරගෙන තියන්නේ එතනින්. ඒගොල්ලෝ සෑහෙන්න අනිත් කුරුල්ලෝ නම් පාවිච්චි කරන්නේ නැතිම තරම්. නමුත් ගිරව් පාවිච්චි කරනවා ඒගොල්ලෝ මේ එහාට මෙහාට යන්න තොට පාවිච්චි කරනවා. ගහේ ඒකම මූවමන්ට්. මේ Facebook එකේ යන්නේ කීයද? හරි. හම්බුණා. ප්‍රශ්නයක් තියෙනවා. මම උඩ ඉඳන් බලන් ඉන්න. How about crimson headed barbet? He is crimson fronted barbet. Crimson fronted barbet තමා මම කිව්වේ Ceylon small barbet කියලා කියන්නේ crimson fronted barbet තම තමා. මේක ප්‍රශ්නයක් අහලා තියෙනවා how about crimson headed barbet කියලා. මම හිතන්නේ අදහස් කරලා ඇත්තේ crimson fronted barbet වෙන්න ඇති. crimson fronted barbet තම තමා crimson Ceylon small barbet කියලා කියන්නේ. යා අපි මම කිව්වා ලංකාවට endemic එක්කිනා. හරි. එතකොට ඒකට උත්තරයක් ලැබෙනවා ඇති. right. yes. එක කියලා තියෙනවා.
ඊළඟට මේ වැදගත් ප්‍රශ්නයක් තිබ්බා. Can you share the distribution details of European bee eaters in Sri Lanka? Mostly recorded locations in Sri Lanka. හරි. බොහොම වැදගත් ප්‍රශ්නයක්. ගොඩ දෙනෙක් කැමති ඉන්ට්‍රෙස්ටඩ් නැති එකට. ඒ කියන්නේ යුරෝපියන් බී ඊටර්ගේ ඩිස්ට්‍රිබියුෂන් එක කොහොමද කියලා ලංකාවේ. මම කිව්වත් වගේ යුරෝපියන් බී ඊටර් කියන්නේ යුරෝපියන් බී ඊටර් කියන්නේ අපිට මයිග්‍රන්ට් කෙනෙක්. හැබැයි අපිට පහුගිය ඒ කියන්නේ එයා හම්බෙන්නේ බොහොම පොඩි නම්බර්ස් වලින්. සාමාන්‍යයෙන් අවුරුද්දකට ලොකේෂන්ස් කීපයක තමයි. සමහරවිට මැනාවල, ජැෆ්නාවල, යාල වගේ තැන් කීපෙන් හම්බෙන්නේ. නමුත් දැන් අවුරුදු කිහිපයක ඉඳන් අපිට නෝට් වෙලා තියෙනවා යුරෝපියන් බී ඊටර්ස්ලා හම්බෙනවා බණ්ඩාරවෙල පැත්තේ. බණ්ඩාරවෙල පූනාගල කියලා පාරක් තියෙනවා. බණ්ඩාරවෙල පූනාගල කියලා. ඒ බණ්ඩාරවෙල පූනාගල පාරේ යුරෝපියන් බීටර්ස්ලා සෑහෙන්න හම්බෙනවා. ගොඩක් වෙලාවට මට මතක විදිහට මයිග්‍රේට් සීසන් එක පටන් අරන් කියන්නේ සාමාන්‍යයෙන් නොවැම්බර් වල වගේ. මම හරියටම ඊළඟ ලෙක්චර් එකේදී කියන්නම් ඒක මතක් වුණොත් පොඩ්ඩක් කවුරු හරි මතක් කරන්න. නොවැම්බර් වල වගේ මට මතක විදිහට පූනාගල පාරේ ආශ්‍රිතව බීටර්ස්ලා 100 ගාණක් 100 ගාණක් යුරෝපියන් බීටර්ස්ලා රෙකෝඩ් වෙලා තියෙනවා. එතකොට ඒක අවුරුදු කිහිපයක් එක දිගටම දැකලත් තියෙනවා. එතකොට මං හිතන්නේ කාට හරි යුරෝපියන් බීටර්ස්ලා බලන්න ඕන නම් මං හිතන්නේ එතන තමයි හොඳම තැන. මොකද එතන ලොකු පොසිබිලිටි එකක් තියෙනවා යුරෝපියන් බීටර්ස්ලා ගොඩක් වෙලාවට අපි හිතන්නේ කියන්නේ ඒගොල්ලෝ එතෙන්ට එකතු වෙලා කොහෙන් එන ෆ්ලොක් එකක් හරි කොහොම හරි එතෙන්ට එකතු වෙලා එතනින් සමහර වෙලාවට ඩිස්පර්ස් වෙලා යනවා වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ එතන ගොඩ කාලයක් රැඳෙන්නේ නැහැ. ඔය මුල්ම කාල ටිකේ ඉන්නවා සාමාන්‍යයෙන් සති දෙකක තුනක විතර පීරියඩ් එකක් එතන ගොඩ දෙනෙක් ඉන්නවා. පස්සේ අඩු වෙලා ගිහිල්ලා අන්තිමට කීප දෙනෙක් තමයි එහරි ඉතුරු වෙන්නේ. හැබැයි එතන ලොකු පොසිබිලිටි එකක් තියෙනවා යුරෝපියන් බීටර්ස්ලා බලන්න. මං හිතන්නේ එතන තමයි හොඳම තැන කෙනෙක්ට යුරෝපියන් බීටර්ස්ලා බලන්න ඕන නම්. පූනාගල පාර බණ්ඩාරවෙල ඉඳන් බණ්ඩාරවෙල පූනාගල පාරේ දෙපැත්තෙම තේවතු තියෙන්නේ. ඒක නිසා එච්චර අමාරුත් නැහැ හොයාගන්න. එතකොට එතන බලන්න පුළුවන්. හරි. තව අපේක්ෂා සංදීපනී අහලා තියෙනවා what are the websites that we can follow to study about birds. මම ගිය පාර ලෙක්චර් එකේ ගොඩාක් ඒවා කිව්වා. මම මෙතන chat එකේ මම type කරන්නම් Facebook එකේ තියෙන pages ටික එකක් තමයි birds taprobanica කියන group එක, field ornithology group of Sri Lanka, තව තියෙනවා ශ්‍රී ලංකා ඒ වගේ groups තියෙනවා මම Facebook එකෙන් කිව්වේ. ඊට අමතරව ගොඩක්ම හොඳ වැදගත්ම එකක් තමයි eBird කියන එක. eBird එකට යන්න eBird වෙබ්සයිට් එකේ ලෝකේ තියෙන يعني අපේ ලංකාවේ සහ ලෝකේ තියෙන හොඳම ඩේටාබේස් එකක් දැනට eBird වෙබ්සයිට් එක බලන්න. ඊට පස්සේ තව Oriental bird images කියලා තියෙනවා. ඒක බලන්න ගොඩක් හොඳ ඉමේජස් තියෙනවා Oriental එක කියන්නේ අපේ ආසියාතික කලාපේ Oriental region එකේ. ඒ වගේ තියෙනවා. ඊට අමතරව කුරුල්ලෝ ගැන ඉගෙන ගන්න හොඳයි Cornell University එකේ Cornell Lab of Ornithology කියලා තියෙනවා. Cornell University එකේ තියෙන වෙබ්සයිට්ස් තියෙනවා. මම හිතන්නේ එච්චර අමාරු වෙන්නේ නැහැ. හොයාගන්න පුළුවන්. ඊට අමතරව Oriental Bird Club කියලා තියෙනවා. ඒ වගේම Ceylon Bird Club වෙබ්සයිට් එකෙන් ලංකාවේ කුරුල්ලෝ ගැන ලොකු ඩේටාබේස් එකක් තියෙනවා. දැන් ගොඩක් අප්ඩේටඩ් ලොකු විස්තරයක් ගන්න පුළුවන්. සහ ඒ වගේම ලංකාවේ රෙකෝඩ් වෙච්ච රෙයා කුරුල්ලෝ ගැන ඒකේ වෙනම නිවුස් සෙක්ෂන් එකක් තියෙනවා. Ceylon Bird Club එකේ නිවුස් සෙක්ෂන් එක. ඒක ඕන කෙනෙකුට ඇක්සස් කරන්න පුළුවන්, බලන්න පුළුවන්.
අපේ අලුතෙන් රෙකෝඩ් වෙච්ච කුරුල්ලෝ දුර්ලභ කුරුල්ලෝ ගැන විස්තර ගොඩක් තියෙනවා. ඒ වගේ ඒවා තමා තියෙන්නේ. ඕගොල්ලන්ට ගොඩක් ඊට අමතරව සර්ච් කර කර බලන්න. මං හිතන්නේ මේ එච්චර අමාරුවෙන් නැති වෙයි හොයන්න. ඒ වගේම ඔව් තව මම එහෙම වුණොත් ආපහු අර පරණ ලෙක්චර් එකේ තිබ්බ වෙබ්සයිට්ස් ටික අපි ඊළඟට ආයෙ කතා කරනකොට දාන්න. ඒක එහෙම වුණොත් රිමයින්ඩර් එකක් විදිහට ඊළඟට දාමු. තව ප්‍රශ්න තියෙනවා නම් Excuse me sir. yes. සර් මේ මට කියන්න ඕනේ අර රෝස්ට්‍රිං පැරකීට්ලයි ඒ වගේම ඇලෙක්සැන්ඩ්‍රීන් පැරකීට්ලයි මේ රංචු දෙකක් එනවා වෙන වෙනම අපේ ගෙදරට බත් කන්න. එතටම අර ඇලෙක්සැන්ඩ්‍රීන් පැරකීට්ලා දැන් මට සර් කියද්දී ඇත්තටම මේක මේ මතක් වුණා යාලා හරි ලොකුයි. මේ ඔය කියපු විදියට ඒගොල්ලෝ අර එකිනෙකා කතා කර කර වගේ කවා ගන්නවා. මේ හරි ලස්සනයි ඇත්තට මේක. ෆොටෝස් නම් නැහැ සර් මං ළඟ එහෙම ගන්න හම්බ වෙලා නැහැ. නෑ හොඳයි. ඒ කියන්නේ බර්ඩ් ෆීඩ් එකක් තියෙන එකෙන් ඉතින් ඒ වගේ තමයි අනිත් අයටත් ඒ අයිඩියා ගන්න පුළුවන් නේ. ඒ කියන්නේ ඒ වගේ ඒගොල්ලෝ වෙනවා කියන්නේ. එතකොට පළතුරු බත් දාන්නේ මේවා තිබ්බහම ඒගොල්ලෝ දිගින් දිගටම එනවා. ඒක ඒගොල්ලෝගේ පොපියුලේෂන් එකටත් හොඳයි කියලා අපිත් වෙනවා. අපිට බලලා එන්ජොයි කරන්නත් පුළුවන්. එතකොට දැන් බලන්න වෙනස්කම් මේගොල්ලෝගේ කියන්නේ ආපහු ඊළඟට එනකොට කොහොමද මේ වෙනස්කම් මොනවද දැන් ඔයගේ තියෙනකොට සමහරලාට බාබර්ඩ්ස්ලා එන්නත් පුළුවන් බ්‍රවුන් හෙඩඩ් බාබර්ඩ් එහෙම සමහරලාට එනවා කැම දැම්මොත් ඒවට එනවා මේ ඉතින් ඒක හොඳ මේකක් මේ අපි සමහරට පුළුවන් වුණොත් ඉස්සරහට කතා කරමු කොහොමද කියන්නේ හෝම් ගාඩන් එකකට කුරුල්ලෝ ඇට්‍රැක්ට් කරගන්න කියලා මම හිතන්නේ ඒක හොඳ පොයින්ට් එකක්. Okay sir, thank you. තවත් කට්ටිය අහලා තියෙනවා අපි කලින් කරපු මේ වගේ කලින් කරපු සෙෂන්ස් වලත් වීඩියෝ තියෙනවද කියලා. අපි ඒ ටික බොහොම ඉක්මනින් අපි YouTube වලට දානවා. ඔයාලට ඒක YouTube වලින් බලන්නත් පුළුවන්. Thank you. ප්‍රශ්න නැද්ද ඉවරද අපි මේ විදිහට පොඩි ඉස්සෙල්ලම අයිඩෙන්ටිෆයි කරන්න ලේසි ගෲප්ස් ටික ගිහිල්ලා ඊට පස්සේ ටික ටික ඇඩ්වාන්ස් ගෲප්ස් වලට යන් මොකද එකපාරට ඇඩ්වාන්ස් එකට ගියොත් මොදිස දැන් තව එකක් මට අහන්න දීප ප්‍රශ්නයක් තමයි මේ දැන් බාබර්ඩ්ස් වගේ ඒ ගෲප් එකේ දැන් ගොඩක් බාබර්ඩ්ස් වගේ කොට පටන් ගන්න තැන අර පූසොන්ගේ වගේ කෙඳි තියෙනවා. ඇයි ඒ මොකද්ද හේතුව? ඒ කියන්නේ මොකක් හරි එයාලට වාසියක් තියෙනවද? ඒගොල්ලෝ හෙලෝ ඔව් දැන් ඒ වගේ ගොඩක් වෙලාවට තියෙනවා මේ සමහර ඉන්සෙක්ටිවෝරස් ස්පීසිස් වල ඒ විදිහට තියෙනවා. ඒක එකක් වෙන්න පුළුවන් මේ ඒගොල්ලොන්ගේ ඇස්වලට තියෙන පොඩි ප්‍රොටෙක්ෂන් එකක් විදිහට සහ සෙන්ස් එකටත් වෙන්න පුළුවන්. මොකද අපි දැකලා තියෙනවා ෆ්ලයි කැචර්ස් ලගේ එතනින් ගියාම ඩ්‍රොන්ගෝස් ලගේ ඊළඟට මේ ඒ වගේ ස්පීසිස් වල තියෙනවා. නමුත් බාබර්ඩ්ස් ලගෙත් අපි දැකලා තියෙනවා එහෙම. ඒකට එක හේතුවක් වෙන්න පුළුවන් මේගොල්ලෝ ඒ කියන්නේ එකක් තමා දැන් ඩ්‍රමින් කරන නිසා සමහරලාට මේගොල්ලොන්ගේ ඇස්වලට පොඩි ප්‍රොටෙක්ෂන් එකක් විදිහට වෙන්න පුළුවන්. ඒ වගේම ෆෘට්ස් මේන්ලි ෆෘජිවොරස් නිසා සහ සමහර වෙලාවට ඉන්සෙක්ට්ලා මේගොල්ලෝ ආහාරයට ගන්න වෙලාවල් තියෙනවා. ඒකට සෙන්සරි ඕගන් එකක් විදිහට යූස් කරනවා වෙන්නත් පුළුවන්. ඒක සෙන්ස් කරගන්න.
Hope that's all with the questions. Thank you very much, Mr. Madhita, for sharing knowledge with us and dedicating your valuable time on behalf of us. It was really an important session as we learned how to identify parakeets, barbets, bee-eaters, and kingfishers in detail. And also, thank you very much for everyone who joined with us in the third day of our bird study lecture series. Thank you. Thank you.